පාවිච්චි කළොත් එහෙම දැන් මෙතන දොරක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ. හරිද? එතකොට එහෙනම් අපිට මේක අරින්න වහන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඒතකොට ඒ සඳහා දැන් භ්‍රමණ අක්ෂය පීඨන වෙන්න මේකේ මෙන්න මෙතන මේක සරණේරු නෑ. සරණේරු වගේ එකක් තියෙනවා මෙතනත්. දෙකක් පීඨනවා මෙතන. එන්නේ මේ අක්ෂය වටා කරකැවීමක් තමයි සිද්ධ වෙන්නේ. මම බලය යොදනවා එතකොට අක්ෂය වටා කරකැවෙනවා. මේ පැත්තෙන් බලය යොදුවොත් එන්නේ ඒ අක්ෂය වටා කරකැවීමක් තමයි සිද්ධ වෙන්නේ. එන්නේ ඒක භ්‍රමණ අක්ෂය විදියට අපි හඳුන්වනවා. භ්‍රමණ අක්ෂය විදියට. එතකොට දැන් අපි සලකලා බැලුවොත් එහෙම දැන් මේක ලොකු දොරක් වුණා නම් එහෙම අපිට මේක කරකවන්න වඩා පහසු තැන අපි කල්පනා කරොත් එහෙම. මෙතනනේ භ්‍රමණ අක්ෂය තියෙන්නේ. මේ අක්ෂයනේ. මේ අක්ෂයට මට මේක තල්ලු කරන්න ඕන. ටිකක් ශක්තිමත් දොරක් කියලා හිතුවොත් එහෙම මට දොර අරින්න වහන්න පුළුවන් හැකියාව මෙන්න මේ මම බලය යොදන තැන අනුව වෙනස් වෙනවා. මම මේ හරියෙන් බලය යොදුවොත් එහෙම මට හරිය අමාරුයි මේක අරින්න. විවෘත කරන්න. මේ හරියෙන් බලය යොදුවොත් එහෙම. හරිද? ඊට වඩා පොඩ්ඩක් මෙහෙට බලය යොදුවොත් එහෙම මට මේක පහසුවෙන් මේක අරින්න පුළුවන්. ඊටත් වඩා පහසු වෙනවා මට මෙන්න මේ භ්‍රමණාක්ෂයේ සිට ඇති බලය යොදන ලක්ෂයක් තියෙනවනේ. ඔන්න ඔය ලක්ෂයට තියෙන ලම්බක දුර වැඩි කිරීමක් නේ මම මේක සිද්ධ වෙන්නේ. මේ භ්‍රමණාක්ෂයට ලම්බකව පිටන. භ්‍රමණාක්ෂය මෙහෙම පිටනවා. ඊට ලම්බකව පිටනවා අපි බලය යොදන තැන. බලය යොදන තැනද තව මම වැඩි කළා. මේ හරියෙන් අමාරුයි කියලා තේරෙනවා. ඊට වඩා ටිකක් පහසුයි කියලා තේරෙනවා දොර අරින්න. ඊට පස්සේ මෙහෙට එනකොට තවත් අපිට පහසුවක් දැනෙනවා. එහෙනම් ඔන්න ඔය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඔකෙන් ඇල සූත්‍රයක් ගොඩනැගීමකුත් ඇවිල්ලා කරන්න බලාපොරොත්තු වෙනවා. මාළඟ දැන් ටියුට් එකක් නෑ පරණ නෝට් එක තියෙන පොත තමයි තියෙන්නේ. එතන ඊට පස්සේ කියනෝ නේද මෙහෙම කතාවක්. බල ගූර්ණය කියන අදහස පිළිබඳව තමයි ඊට පස්සේ කතා කරන්න යන්නේ ඒ රාශිය පිළිබඳව. බල ගූර්ණයක් කියලා කියනවා. බල ගූර්ණය විදිහට අපි හඳුනන්නේ එක පැත්තෙන් ගත්තොත් එහෙම වස්තුවක් භ්‍රමණය කිරීමට නම් ඇහිලා බල ගූර්ණයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ ගූර්ණයක්. යම්කිසි කරකැවීමේ හැකියාවක් තමයි එතන තියෙන්නේ. හරිද? කරකැවෙනවා කියන එකම නෙවෙයි. ඇහිලා අපිට මේ වස්තුවක් භ්‍රමණය කරවන්න නම් ගූර්ණයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මෙතන ගූර්ණයක් සිද්ධ වෙන්නේ. මෙතන සිද්ධ වෙන දෙයට තමයි අපි කියන්නේ ගූර්ණයක් කියලා. හරිද? එහෙනම් ගූර්ණය කියන එක අර්ථ දක්වන්නේ මෙහෙමයි. භ්‍රමණ අක්ෂයක සිට ඒ කියන්නේ භ්‍රමණ අක්ෂයක සිට බලයක ක්‍රියා රේඛාවට. හරිද? දැන් මෙතන මේ බලයට අපි යොදන්නේ දැන් මේ වස්තුව මත බලයක් යොදන්න එපා. ඒ බලයක් යොදන තැනක් තියෙනවනේ. එන්නේ බලය යොදන තැනට තියෙන ලම්බක දුර. බලය යොදන තැනට තියෙන ලම්බක දුර. හා යොදන බලයක් තියෙනවනේ. ඔන්න යොදන බලය කියන ඒ දෙකේ ගුණිතය තමයි අපි බල ගුහුර්ණය විදියට හඳුන්වන්නේ. එහෙනම් ගුහුර්ණය සඳහා සාධක දෙකක් බලපාන එකක් තමයි භ්‍රමණාක්ෂයක සිට බලය යොදන ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර සහ යොදන බලය කියන ගුණිතයට සමාන වෙනවා ගුහුර්ණය කියන එක. ඒක ටියුට් එකේ දක්වලා තියෙනවා කොහොමද කියලා. අපි බලමු මෙතන ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ අර ෆුල් එකක් විතර නැත්නම් මා විතරක් කතා කරන මා විතරක්ද පේන්නේ? ඔව් ගුරුතුමා. දැන් මම කතා කරන ස්ක්‍රීන් එකේ මා විතරද පේන්නේ? ඔව් ගුරුදා. එහෙනම් හරි. එහෙනම් පේනවා හරි. දැන් මට වෙන විදිහකට මෙතන පේන්නේ. අපි මෙතන බලන්නේ මේ භ්‍රමණාක්ෂය විදිහට ගත්තොත් එහෙම. ඉතින් මේ දොරක් තියනවා කියලා ඉවරලා. මෙතන තමයි මේ සරණේරු පිටන භ්‍රමණාක්ෂය තමයි මේ පිටන. භ්‍රමණාක්ෂය. මේ ගුහුර්ණය ඇති වෙන්නේ මෙන්න මේ භ්‍රමණාක්ෂය වටා. ගුහුර්ණයක් ඇති වෙන. ඒක තමයි දැන් වචනේ. දැන් කරකැවීම කියන්නේ නැහැ ඔබට. දැන් අපි භාවිතය කරන වචන තමයි ගුහුර්ණය කියන එක. එතකොට ගුහුර්ණය කියන එක සමාන වෙනවා. දැන් අපි බලය යොදන තැන මෙතන කියලා හිතන්නකෝ. බලය මේ පැත්තට යොදලා මෙහෙම අදිනවා. එතකොට ඒ සඳහා මෙන්න මේ භ්‍රමණාක්ෂයේ සිට තියෙනෝනේ ලම්බක දුරක්. මෙන්න ඒක තමයි අපි ලම්බක දුර විදිහට හඳුන්වන්නේ. සහ මෙතනින් යොදන බලය
කියන දෙකේ ගුණිතය තමයි සමාන වෙන්නේ. ඔක ඉතින් ওই විදිහටම තමයි ඔයගොල්ලෝ පොතේ තියෙන පෙළ පොතේ දක්වලා තියෙන්නේ අර්ථ දැක්වීම. අපි ඕක සරල කර ගැනීම සඳහා ගූර්ණය කියන එක සරල කරලා අපි ලියත හැකි යොදන බලය වැඩි කිරීම ලම්බක දුර කියන. ලම්බක දුර. පේනව නේද? එහෙනම් මෙන්න එන්න ඒක තවත් සරල කරලා තමයි මෙතන දක්වලා තියෙන ගූර්ණය සමානයි බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බක දුර. ওই විදිහට මතක තියාගන්න. තව මේකට පද ගොඩාක් එකතු කරලා තමයි පොතේ දක්වලා තියෙන්නේ. හරිද? මේ ටික එකතු කරලා ඉවරලා ඔයගලන්ට ලියන්න පුළුවන් මොකද්ද බල ගූර්ණය කියන්නේ කියන කාරණය. මෙතන කියනවා භ්‍රමණාක්ෂයක සිට බලයක ක්‍රියාරේඛාවට පතිර ලම්බක දුර හා යෙදූ බලයේ විශාලත්වයේ ගුණිතය. එම ලක්ෂ්‍ය වටා බලයේ ගූර්ණය ලෙස හඳුන්වනවා කියලා කියනවා. වස්තුව භ්‍රමණය වන්නේ භ්‍රමණාක්ෂය වටා කියලා කලින් අපි සඳහන් කළා. එතකොට මේ තව වචනයක් කියනවා භ්‍රමණ ආචරණය කියන එක. භ්‍රමණ ආචරණය කියලා කියනවා. ඒ කියන්නේ මේකයි. වස්තුවක් මත යොදන බලයක් නිසා වස්තුවක භ්‍රමණය වීමට පෙළඹීම වස්තුවේ භ්‍රමණ ආචරණය විදිහට හඳුන්වනවා. අර කියපු කර්මම තමයි පොඩ වෙනස් වෙලා තියෙන්නේ. වස්තුවක් මත බලයක් යදුවාම ඇල්ල වස්තුව භ්‍රමණය වෙන්න පෙළඹෙනවානේ. භ්‍රමණය වෙන්න පෙළඹෙනවා. එතකොට භ්‍රමණාක්ෂයක් වල භ්‍රමණය වීමට පෙළඹීම තමයි අපි හඳුන්වන්නේ භ්‍රමණ ආචරණය විදිහට හඳුන්වනවා. භ්‍රමණ ආචරණය විදිහට. ඒ වගේ මෙතන සූත්‍රයකුත් ඇවිල්ලා දැන් අපි ගොඩ නැගුවා. ඒ අසුරින් එනම් ගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බක දුර කියලා. ඒ සූත්‍රයේ අසුරින්ම අපිට හොයන්න පුළුවන් නේද මේකේ ඒකක මොනවද කියලා. ගූර්ණයේ ඒකක. ඔයගොල්ලෝ දන්නවා දැන් ඇලි ඉස්කෝලේ ආපු දවස්වලත් ඇවිල්ලා අපි ඒකකයක් හොයනකොට මොකද්ද කරන්න කියලා ඒකක හොයන්න කොහොමද සූත්‍රය ලියනවා නේ. සූත්‍රය දැන් මෙතන ලියලා කියනවා. සූත්‍රය ලියුවා. හරිද? දැන් සූත්‍රය ආයෙ ලියන්න ඕනේ මෙතන තියෙනවානේ. එහෙනම් අපි ඒකක හොයන්නේ. ගූර්ණයේ ඒකක. ඒකක. අපි ගූර්ණ එකක් ගන්න මෙන්න මේ සූත්‍රය ඇසුරින්. බලය මනින එකක ලියනවා මෙතන. බලය මනින්නේ මොනවයින්ද? බලය බලය මනින ඒකකේ මොනවයින්ද? නිව්ටන් S නිව්ටන්. ඒ වගේම ලම්බක හරි මොනවා හරි දුරක් නේ. දුර මනින එකකේ මීටර් සිම්පල්. මේක අපිට මේ සිම්පල්. එහෙනම් එලා ගූර්ණ එකක මොනවද? නිව්ටන් මීටර. ඕක එහෙම තමයි කියන්නේ. නිව්ටන් මීටර. මෙතන ගුණිතයක් නිසා ඇහිලා නිව්ටන් මීටර විතර දාපනවා. මීටරේට නිව්ටන් නෙවෙයි ඈ. එහෙමයි බෙදුවන්න යන්නේ එහෙම වෙන්නේ. නිව්ටන් මීටර විදියට තමයි අපි හඳුන්වන්නේ. ඔන්න මූලික කොටස සාකච්ඡා කරා. ටියුට් එකේ ඊළඟට තියෙන මොකක්ද කියලා මා ළඟ දැන් ටියුට් එක නැති හන්දා මට පැහැදිලි නෑ. මේක තියෙනවා. තියෙන ටියුට් එක බලාගන්න. යා ඔය ටික සාකච්ඡා කරලා අන්න ඊට පස්සේ තියෙන ඔයගොල්ලන්ට පොඩි ක්‍රියාකාරකමක් විදිහට අපිට කියන්න බෑ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඉස්කෝලේ දිනක මේ ක්‍රියාකාරකම විදිහට අපි කරනවා. ඉන්නකොට මම ෂෙයා කරනකම් චුට්ටක් ඉන්න. හරිද? මම ගූර්ණය ගැන කතා කරා. ඒකක අපි වෙලා තියෙන පොඩි ක්‍රියාකාරකමක් මෙතන තියෙනවා. පහත රූපයේ දැක්වෙන පරිදි ලී පටියක්. ලී පටියක් කොහොම මේ ප්‍රශ්න දීලා තියෙන ටික වචන ටිකක් පුරු කරන්න ඕනේ අන්ත. x ස්ථානයේ x කියලා හඳුනන ස්ථානයෙන් විවර්තනය කරලා තියෙනවා. හරියට ඇණයක් ගන්නවා වගේ. විවර්තනය කරලා තියෙනවා. අර මොකක් හරි ස්කෘප්පණයක් කියලා හිතන්නකො. කරකවන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙනවා. එහෙම නැත්නම් තව වචනයක් අපි පාවිච්චි කරන එක අසව් කරලා කියන. අසව් කියලා කියන. හරිද? මේ වචන වලින් තමයි විභාගයේදී ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. විවර්තනය කරලා තියෙනවා දෙවෙනි ස්ථිරවම සම්බන්ධ කරලා ඇණයක් ගහලා තද කරලා නෙවෙයි. කරකවන්න පුළුවන් විදිහට මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් අපි කියනවා ඔතන අසව් කරලා කියනවා. ඔන්න මෙතන x වලින් මොකද්ද කරලා තියෙන්නේ? විවර්තනය කරලා. එහෙම නැත්නම් අසව් කරලා තියෙනවා. ලී පටිය කරකැවීම අඩු බලයකින් සිදු කළ හැක්කේ ABCD යන ස්ථාන අතර කුමන ස්ථානයේ අදින වෙලදාවේ. පාස්වෙන් මේක අදින්න පුළුවන්. මොන ස්ථානෙන් ඇද්දාමද කියලා තමයි අහන්නේ.
දොරක් කියලා හිතන්නකෝ දැන් දොර වහන්න D නැත්නම් ස්ථාන. අරින්න ඕන නම් අපිට අදින් දොරක් පහසුවෙන්ම අදින්න පුළුවන් තැන වගේ ප්‍රශ්නයක් තමයි මේක. කියන්නකෝ. D ස්ථානේ. D වලින් තමයි එන්න ඕනේ පහසුනේ. අපි අර ඉස්සල උදාහරණයක් පෙන්නනෝනේ. ඒ වලින් ඇද්දොත් එහෙම අපිට දැන් ඔයගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා ජනේලයක් වහනවා කියලා හිතන්නකෝ. මේ සරණේරුවට කිට්ටුවේ. අපි ඇද්දොත් හරි අමාරුයි. එතකොට ඒ කියන්නේ මොකද්ද? ලම්බක දුර අඩුයි නේද මෙතන ඒ වලින් ඇද්දොත් එහෙම. වැඩි බලයක් යොදන්න වෙනවා. හරිද? වැඩි බලයක් යොදන්න වෙනවා. මොකද ගූර්ණයක් කරන්න අවශ්‍ය කරන බලයක් තියෙනවානේ. මොකද මේ දෙකේ ගුණිතයනේ සඳහා බලපාන්නේ. ලම්බක දුර අඩු වෙනකොට බලය වැඩි කරන්න අපිට සිද්ධ වෙනවා. මෙතන ලම්බක දුර B ස්ථානයෙන් අදිනකොට තවත් ලම්බක දුර ටිකක් වැඩි වුණා. අරට වඩා බලය අඩු වෙනවා එතකොට. මොකද ගූර්ණය අර ඒක නියතාගයක තමයි පිළිටන්නේ. ගූර්ණයේ නියතයක් වෙන්න එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙන්න ඕනේ එතකොට. ඔන්න ලම්බක දුර C ස්ථානයෙන් අදිනකොට තවත් ලම්බක දුර වැඩි වුණා. ඒ වගේම ලම්බක දුර වැඩි වෙනකොට බලය අඩුයි එතකොට. D ස්ථානය කියලා කියන්නේ ලම්බක දුර උපරිම වෙලා තියෙන ගොඩක් වැඩි වෙලා තියෙන ඔය D වලින්. එතකොට ලම්බක දුර වැඩි පහසුවෙන් අදින්න පුළුවන් කියලා කියන්නේ බලය අඩුයි කියන එක. එහෙනම් එල මෙතන ඕලේ ස්ථානට පුර දා ගන්න ඕනේ කොමන ස්ථානෙන් අදින විටද D ස්ථානයෙන් කියලා එන්න ඕනේ. D ස්ථානෙන් නේ. මේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් ටිකක් තමයි මම ඒක පහසු වෙන විදිහට වෙනස් කරලා මෙතන දක්වලා තියෙන්නේ. හරිද? ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්නකෝ. ගැටලුවක් තියෙනවා නම්. නෑ ගුරුතුමා. හරි. හරි. එතකොට අධ්‍යය තව ක්‍රියාකාරකමක් තියෙනවානේ. තව ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක අර වගේම තමයි. අපි බලමු අලුත් වචනක් අහුවේද කියලා ඒකේ. දෙවෙනි ක්‍රියාකාරක. ලී පටිය ස්කුරුප්පණේකි මේසයකට සම්බන්ධ කර ඇත. ඊට වගේම සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ අර ඊතලයක් දාලා තියෙන. එන්න එතනින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ස්කුරුප්පණ වට භාගයේ බැගින් තද කරමි. ඔන්න මුලින්ම ස්කුරුප්පණේ යම්කිසි ප්‍රමාණයක් තිබුණානේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? වට භාගය තද කරනවා. තද කරමින් දී ස්ථානයෙන් සවිකල නිව්ටන් තුරාවකින් ඇද ලී පටිය භ්‍රමණය ආරම්භ වන මොහොතේදී පාඨාංකය ලබා ගන්නවා. මේක අපි ඉස්කෝලේ ඉඳන් කරන මේ ක්‍රියාකාරකම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතා ගන්න තමයි සිද්ධ වෙන්නේ. පාඨාංක ලැබෙනවා. අනේ තද කරන විට භ්‍රමණය ඇති කිරීමට අවශ්‍ය බලය වැඩි වේද අඩු වේද කියලා බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. ඒ සරල ප්‍රශ්න උත්තර නෙවෙයි එතන වැදගත් වෙන්නේ. මෙතන කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඔන්න ලී පටියක් සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ අර ඊතලයක් තියෙන ස්ථානයෙන් එතන ඒ පැත්තට කරකවනවා කියලා කියන්නේ. මුලින්ම අපි මොකද කරන්නේ ලී පටිය සාමාන්‍ය දර සම්බන්ධ කරලා තියෙනකොට මෙතන මේ ඊතලයක් දාලා තියෙන්නේ D වලින් ඊතලයක් දාලා තියෙන පහළට වගේ එන්නේ එතන තමයි නිව්ටන් තුලාව සම්බන්ධ කරලා තියෙන නිව්ටන් තුලාවෙන් අදිලා පාඨාංක ලබා ගන්නවා මේක චලනය වෙන්න ආරම්භ වන අවස්ථාවේදී නිව්ටන් තුලාව පාඨාංකය කියව ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මේ කර්සරේ තියෙන තැනින් ඒ කියන්නේ අර ස්ක්‍රූ පැනේ ගහලා තියෙන තැනින් වට භාගයක් කරකවනවා මෙතන වට භාගයක් කරකවයි කියලා කියන්නේ මෙතන භ්‍රමණාක්ෂයේ සිට බලය යොදන ස්ථානයේ ලම්බක දුර වෙනස් වෙන්නේ නැහැ මේකේ ලම්බක දුර ඒ ප්‍රමාණයම තියෙනවානේ ලම්බක දුර ඒ ප්‍රමාණයම තියෙනවා හැබැයි අතරින් තද කළා කියලා කියන්නේ ඒතර මොකද වෙන්නේ බලය වැඩි කරන්න අපිට සිද්ධ වෙනවා අයියෙන් අදින්න නම් මෙතන ඇනේ තද වෙලා නැහැ තව වට භාගයක් කරකවනවා එතකොට තවත් තද වෙලා මේක ඕක දැන් පොඩි ළමයෙක් වුණත් කියත හැකි ඇනේ මෙහෙම තද කරනකොට මේක යොදන්න ඕනේ බලය වැඩි වෙනවා කියන එක තමයි මෙතනින් ගන්න තියෙන්නේ එහෙනම් බලය මොනවද වෙන්නේ වැඩි වෙනවා. වැඩි වේ. දැන් මේවා ඉච්චර ගැඹුරු දේවල් වැඩි වේ හරි. මේක බොහොම සරලව හිතන්න මේ සරල කරුණු තමයි මේ විද්‍යාව කියලා බොරුවට එල්ල මෙතන මේ අපි විෂයක් විතර ඉගෙන ගත්තට මේ බොහොම එදිනදා ජීවිතේදී භාවිත කරන කරුණු ටිකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක අර සම්බන්ධ වෙන වචන මාලාවක් තියෙනවා ඒවට තමයි හුරු වෙන්න ඕනේ. හරිද? දැන් මේ සිද්ධිය නම් එළ පොඩි ළමයට උනත් එළ ඇහුවොත් එහෙම උත්තරේ කියන්නේ. හරි ඔන්න ඒ ක්‍රියාකාරකම තමයි ඊට පස්සේ වෙන්නේ වැඩි වෙනව නේද එතන තද කරාට පස්සේ වැඩි වේ කියලා ඉවරලා උත්තරේ යටේ ලියා ගන්න. තව ක්‍රියාකාරකමක් තියෙනවා. ඒකත් ඊට වඩා පහසුයි. ලී පටිය ස්කුරුපණයකින් විවර්තනය කර ඇත. විවර්තනය කරනවා කියලා කියන්නේ මෙතන මේ අර වටකුරු ඊතලයක් තියෙන එතනින්
ඉස්කුරුපෑනයක් ගකින් නැල විවර්තනය කරලා නැත්නම් අසව් කරලා තියෙනවා. ඒ ස්ථානයේ සවිකල. අන්න ඒ වල මොකද වෙන්නේ? ස්ථානයේ සවිකල නිව්ටන් තුලාවකින් ඇද ලීපටි කරගෙන ආරම්භ වන මොහොතේදී පාඨාංක ලබා ගන්නවා. ඊට පස්සේ පසු වෙන වට භාගයේ මෙතන කාලබැගින් කියලා තියෙන කාලබැගින් කියමුකෝ. කීය වුණත් කමන්නේ. කාලබැගින් තද කරන විට නිව්ටන් තුලාවේ මුල් පාඨාංක ලබා ගැනීමට කුමක් කළ යුතුද කියලා අහනවා. හරිද? දැන් හිතන්න දැන් මුලින් ආරම්භයේදී මෙතන අනේ සම්බන්ධ කරලා තියෙනවානේ. පාඨාංකයක් ලබා ගන්නවා මේක කරකැවෙන්න ආරම්භ වන මොහොතේ. හරිද? ආරම්භ වන මොහොතේ. එතකොට අපි හිතමු නිව්ටන් 5යි කියලා. නිව්ටන් 5ක පාඨාංකයක් ලැබුණා. වට කාලක් මේක තද කරනවා. වට කාලක් තද කරා කියලා කියන්නේ අපිට අර නිව්ටන් 5ම බලයක් දෙලියුලා මේ කරකවන්න පුළුවන්ද? මෙතනින් ඒ ස්ථානයෙන් ඇදලා. කියපු දෙය පැහැදිලි වුනේ නැද්ද? මෙතන ඔන්න මුල් පාඨාංකය ලබා ගන්නවා කරකවන්න පෙර කියලා ඉතින් මේ සම්බන්ධ කරපු අවස්ථාවේදී මෙතන නිව්ටන් 5ක පාඨාංකයක් ලබා ගත්තා. හරිද? ඊට පස්සේ මේක චුට්ටක් කරකවනවා. තද කරනවා. තද කළාට පස්සේ අපිට මෙතනින් ඒ ස්ථානයෙන් අද්දලේ වල නිව්ටන් 5ක් යොදලා මේක කරකවන්න පුළුවන්ද කියලා අහන්නේ. තද වුණාට පස්සේ බෑ නේද? right. බැරි නම් අපි දැන් මොකද කරන්න ඕනේ? අර නිව්ටන් 5ම අගේ ලබා වැඩි බලයක් යොදන්න ඕන. බලය වෙනස් වෙන්නේ නැහැ. නිව්ටන් 5ම තමයි වැඩි කරනවා. හරිද? ලම්බක දුර අඩු කළා හරියනේ ලම්බක දුර වැඩි කරනවා කියලා කියන්නේ චුට්ටක් දකුණු පැත්තට වෙන්න අදිනවා. වෙන කර්සරේ තියෙන තැන පේනවනේ. එහෙන් ඇද්දාට පස්සේ ඇවිල්ලා අපිට අර නිව්ටන් 5ම යොදලා නිව්ටන් 5ක බලයකින්ම මේක කරකැවීම ආරම්භ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ වට කාලක් තද කරනවා. තව ටිකක් තද කරනවා. එතකොට මෙන්න මේ දැන් මේ කර්සරේ තියෙන තැනින් ඇදලා ඉවරලා අපිට ඒ අර නිව්ටන් 5 පාඨාංකය ගන්න බෑ. නිව්ටන් 5 පාඨාංකය ගන්න නම් කියලා ලම්බක දුර ආයෙ වැඩි කරන්න වෙනවා. හරිද? තවත් එහෙම තද කරගෙන යනකොට ඇවිල්ලා අපිට අර මුල් නිව්ටන් 5 පාඨාංකයම ලබා ගන්න ඕන නම් කියලා මේ ලම්බක දුර වැඩි කරන එක තමයි මෙතනදී පෙන්වන්නේ. හරිද? එහෙනම් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ බලය නියතව තියාගෙන ලම්බක දුර වැඩි කරලා අර ගූර්ණය ලබා ගන්න පුළුවන් කියන කාරණය. ඉස්සෙල් එකේදී මොකද්ද කළේ? ලම්බක දුර මෙතන නියතව තියාගෙන බලය වෙනස් කරන එක තමයි ඉස්සෙල්ල කළේ. කලින් එකේ. හරිද? මෙතන සිද්ධිය පැහැදිලි වෙනවා නම් හරි. එහෙනම් මෙතන අපි මොකද්ද කරන්න ඕනේ? පසුව එන වට කාලබැගින් තද කරන විට නිව්ටන් තුලාවේ මුල් පාඨාංකය ලබා ගැනීමට කුමක් කළ යුතුද කියලා අහන ඔයගොල්ලෝ මේ හිස්තැන එතකොට එහෙම ලියන්න ඕනේ. භ්‍රමණ අක්ෂයේ සිට ලම්බක දුර වැඩි කිරීම මගින් මුල් පාඨාංකය ලබාගත හැකිය කියලා. ඔන්න වචන පාවිච්චි කරලා ලියන්න. ලියා ගන්න. භ්‍රමණ අක්ෂයේ සිට භ්‍රමණ අක්ෂයේ සිට බලය යොදන ස්ථානයට ඇති ලම්බක දුර වැඩි කිරීම කියලා ඇති බලය යොදන ස්ථානයට ඇති ලම්බක දුර වැඩි කිරීම. ඔය පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව නෑ. මන්ට පේන්නේ දැන් ඔය කතා කරන කීප දෙනා විතරක් දන්නේ තව ඇති සමහරව කතා කරන අකමැත්ත ඉන්නවනේ. ඒක නිසා සම්බන්ධ වෙලා ඉන්නවනේ. මම දැන් ඔන්න නම් අහන්නත් පුළුවන්. එහෙලා මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ කොහොම කරලා බලමුකෝ. ඒක නිසා මේක ගුරුතුමාගේ වාක්‍ය ඉස්සලා ඉන්නව නෑ. මොකද ගුරුතුමාගේ වාක්‍ය ආයසරයක් කියන්නේ. ඒ කිව්වේ මෙහෙම. භ්‍රමණාක්ෂයේ සිට ඉවද බලය යොදන ස්ථානයට බලය යොදන ස්ථානයට ඇති මේ බොහොම සරලව කියන්නේ. බලය යොදන ස්ථානයට ඇති ලම්බක දුර වැඩි කළ යුතුය. ලම්බක දුර වැඩි කළ යුතුය. හරිද? ඒක. දැන් අපි
ඒ කොටස බොහොම සරල ක්‍රියාකාරකම් කීපයක් කරලා අපි දැන් විභාග ප්‍රශ්න අහන කොටසට තමයි මෙතෙන්දී ආවිල්ලා අපි යන්නේ සූත්‍රයක් ගොඩනැගීමක් තමයි කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් බල ගූර්ණය කියන එක පිළිබඳ පොඩි අදහසක් ඇති වෙන්නේ නැතිනේ. ගූර්ණයක් කියලා කිව්වේ වස්තුව භ්‍රමණය කිරීමට නම් ඇහල ගූර්ණයක් වෙන්න ඕන කියන කාරණා. නිකමන සරලව මත තියාගන්නකො කරකැවීමක් කියන එක. ඒකම නෙවෙයි. හරිද? ගූර්ණය කියන එක එහෙම හිතා ගන්නකො සාමාන්‍යයෙන්. හරිද? කරකැවීමක් කියලා හිතා ගන්නකො. කරකැවීමේ හැකියාවක් කියලා හරි. එහෙමනම් ඔන්න ඕක. ඒ නැත්තම් බල ගූර්ණය. යටතේ වස්තුවක සමතුලිතතාවය කියන එක. හරියට මේක බලන රූප සටහන පේනවා ඇති. ඒක නිකන් තරාදියක ස්වරූපයක් පිළිබඳව අපිට අදහසක් ඇති කරගත්තා හැකි. ඒ කියන්නේ මෙතන ලී පටියක් ලෝහ පටියක් කියලා හිතන්නකො. ඒක ඕ ස්ථානයෙන් විවර්තනය කරලා තියෙනවා. ඕ එක අර ලී පටිය කිට්ටුවට එන්න ඕනේ. එනිත අර මැද්දේ තියෙන ඩොට් එක තියෙන අතරින් විවර්තනය කරලා තියෙනවා. සමතුලිතව පවතිනවා නම් ඇයිලා මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? මේක සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් එහෙම සමතුලිත වෙන්න නම් ඇවිල්ලා බල දෙක සමාන වෙන්න ඕන. යොදන බල බල දෙක සමාන වෙන්නත් ඕනේ. ඒ වගේම ලම්බ දුර සමාන වෙන්න. x1 x2 කියන්නේ මේ දුරවල් ටික. ලම්බ දුර සමාන වෙන්න ඕන. ලම්බක දුර විවර්තනය කරලා ස්ථානයේ සිට අර බල යොදන ස්ථානයට ඇති ලම්බක දුරත් සමාන වෙන්න ඕනේ. ඒව වෙනස් කළොත් එහෙම ඇවිල්ලා දැන් බලයක් වෙනස් වෙනකොට ලම්බක දුරත් වෙනස් කිරීම තුලින් මේක සමතුලිත කරගන්නත් අපිට පුළුවන්. හරිද? ඔන්න ඒ වගේ දේවල් පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. දැන් මෙතන ඒව විශේෂ බල යොදලා නැත්නම් අර ඔයගොල්ලෝ කියපු ආකාරයට මේක හරි මැදින් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට විභාගයේදී ප්‍රශ්න දෙනකොට ඇවිල්ලා මේක සලකනවා සැහැල්ලු දණ්ඩක් කියන වචනේ පාවිච්චි කරනවා. නැත්නම් ඒකාකාර දණ්ඩක් කියනවා. ඒකාකාර දණ්ඩක් කියලා එහෙම නොදුන්නොත් එහෙම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් දැන් මේ පැත්තට වඩා මේ පැත්තේ සමහර වෙලාවට ඝනකම වැඩි නේද කියලා වෙලාවේ මා අදහසක් ඇති වෙන නිසා තමයි කියලා කියන්නේ ඒකාකාර දණ්ඩක් කියලා. ඒකාකාර වුණා නම් මේ පැත්තේ තියෙන යම්කිසි ද්‍රව්‍ය ප්‍රමාණය මේ පැත්තේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයට සමාන වෙනවා. විවර්තන ලක්ෂයෙන් දකුණු පස්ස වම් පස්ස තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය සමාන වෙනවා ඒකාකාර දණ්ඩක් වුණා. සැහැල්ලු දණ්ඩක් කියලා කිව්වනම් අපි මේ දණ්ඩේ බර සලකන්නේ නැහැ කියන එක. හරිද? මේ විද්‍යාවේදී ඔය වගේ දේවල් අපි පාවිච්චි කරනවා. ඇත්තටම ගත්තොත් එහෙම දඩු නෑනේ. හරිද? එතකොට ඇවිල්ලා අපිට ඒ වගේ සැහැල්ලු දණ්ඩක් කිව්වොත් එහෙම දණ්ඩේ බර සලකන්නේ නැතුව මේ යොදන බල විතරක් සලකන්න කියලා තමයි කියන්නේ. එහෙම නොවුනොත් එහෙම වෙන ප්‍රශ්න කරන ළමයි ඉන්නවනේ. එතකොට මේ දණ්ඩේ බරත් එදෙනවා. දණ්ඩේ බර මේ මැද්දෙන් එදුනොත් එහෙම ඒක සම්බන්ධ කරලා මේක අපිට ගණන් හදන්න බැරි වෙනවා ඔය දුර දිග ගියොත්. ඒක නිසා ඔයගලන්ට විභාග ප්‍රශ්න මොකද්ද කියන්න? අහන්න නෝන ප්‍රශ්නයක් අහන්න. ඔව්. ඔය මැදින් ඔය දණ්ඩට මේ බරක් යෙදුනාම දණ්ඩ මේ කැඩෙන්නේ නැද්ද? නම් මේකයි. දැන් අපි දණ්ඩට දැන් බර යොදන්නේ දැන් මෙතන ක්‍රියාකාරකමන්නේ කරන්නේ. හරිද? දණ්ඩ කියලා ගත්තරයිලා දැන් මෙතන අපි ක්‍රියාකාරකමට අවශ්‍ය කරන ඒ දණ්ඩක් තමයි මෙතන අපි සලකන්නේ මේකෙදි. හරිද? එතන අපි දැන් ඔයා චිත්‍ර රූපේ මවා ගන්න ඕනේ බොහොම මෙහෙම කැඩෙන්නේ නැති දණ්ඩක් විතර තමයි හිතා ගන්න ඕනේ. ඔන්න ඔයගේ දේවල් හිතෙනවා අපිට. හරිද? ඒක නිසා දැන් මෙතන ගානට ඒව අයින් කරන්න ඕනේ හිතේ. මේක කැඩෙයිද? එහෙම හිතන්න බෑ. හරිද? ඒව බලලා බෑ. අපි මේ රූප සටහනේ තියෙන දත්ත ටික විතර ගැන තමයි හිතන්න ඕනේ. හරිද? එහෙම ළමයින්ට හිතෙන්න පුළුවන් ඉතින්. හරිද? ඒක නිසා තමයි අන්නර වාක්‍ය එල්ල සඳහන් කරන්නේ ප්‍රශ්නය තුනම. අපි බලමු මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්න අහන්න ඕන දෙයක්. බල ගූර්ණයත්තේ වස්තුක සමතුලිතතාවය කියලා තමයි සාකච්ඡා කරන්නේ. මේ කියනවා ඕහිදී අසව් කර ඇති. ඒ කියලා කියන්නේ විවර්තනය කර ඇති කියන වචනෙන් තේරෙනවා. ලී පටියක් මත යෙදෙන F1 සහ F2 බල සලකන්න කියලා කියනවා. ලී පටිය මත ඔන්න F1 බලයක් තියෙනවා දකුණු පැත්තේ. F2 බලය තියෙනවා වම් පැත්තේ. ඒ වගේම මේ බලය යෙදෙන ඒ F1 සහ F2 බලය යොදන තැනට විවර්තන ලක්ෂයේ සිට ඇති දුරවල් දෙක දීලා තියෙනවා x1 සහ x2 කියලා. x1 දුරේ ඈතින් F1 බලය යොදනවා. ඊට පස්සේ x2 දුරක x2 දුරකින් ඈතින් F2 බලය යොදනවා. එන්න මේ බල දෙක යටතේ වස්තුව සමතුලිතව පවතිනවා. සමතුලිතයි දැන්.
හරිද? ඔන්න දැන් ඒක හිතින් හිතා ගන්න මේ දෙක සමතුලිතව පවතිනවා කියලා. සමතුලිත වෙන්න නම් අපි සමතුලිතව පවතින්න නම් එහෙල මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? මෙතන දක්ෂිනාවර්තව ගූර්ණයක් වෙන්න උත්සාහ කරනවානේ. දක්ෂිනාවර්තව කියලා කිව්වේ මට මෙතන ගන්න අපි පෙන් එකක් ගන්නවා. හරිද? දක්ෂිනාවර්තව කියලා කිව්වේ මෙන්න මේක මෙන්න මේවට මවුස් එකෙන් අදින්න ඇද වෙන මෙහෙම සලකන්න එපා. ඔයගොල්ලෝ නිකන් හිතන්නේ. දක්ෂිනාවර්තව කිව්වේ මේ අතරනේ. මෙන්න මේවට උත්සාහ කරනවා දක්ෂිනාවර්තව ගූර්ණයක් ඇති වෙන්න. මේ ආකාරයට. ගූර්ණයක් ඇති වෙන්න උත්සාහ කරනවා. හරිද? මේ අතට. ඒ ගූර්ණයට කොච්චරද කියලා අපිට දැන් අර සූත්‍රය අසුරින් කියන්න පුළුවන්. ගූර්ණයගේ කීයද? කොහොමද ලියන්නේ අපි? එහෙනම් දක්ෂිනාවර්ත ගූර්ණය අපි ඊතලයක් මේ පැත්තට දැම්මොත් එහෙම දක්ෂිනාවර්ත ගූර්ණය දැන් ගූර්ණය කියන්නේ මොකද්ද? සූත්‍රයට එන්නේ. එන්නම් කිව්වේ ඒකක බලය වැඩි කිරීම ලම්බකද? බලය වැඩි කිරීම ලම්බකද? හරිද? එහෙනම් බලය මොකද්ද? F1. F1 බලය. ලම්බක දුර වෙන්නේ මෙන්න මේ දුර x2 දුර. x1. දක්ෂිනාවර්ත ගූර්ණය සමාන F1 වැඩි කිරීම x1 කියන්නේ. ඒ ගූර්ණය ලියුවා. ඒ වගේම දැන් මේක සමතුලිත නම් ඇවිල්ලා ඒ වගේම ගූර්ණයක් ඇති වෙන්න උත්සාහ කරනවා කොයි අතටද? ගූර්ණයක් ඇති වෙන්න උත්සාහ කරනවා වාමාවර්තව ගූර්ණය වෙන්න උත්සාහ කරනවා. වාමාවර්ත ගූර්ණයත් මට ලියන්න පුළුවන් නේද? කොහොමද වාමාවර්ත ගූර්ණය ලියන්නේ? වම් පැත්තටත් කරකැවෙන්න බලනවා. හරිද? ඒක වම් පැත්තට දෙනකොට මේ ඊතලයක් ඇතුළේ තියෙනවා. එහෙනම් ඒකේ බලය කොච්චර බලයක්ද වම් පැත්තට ඇති වෙන්නේ? F2 බලයක්. කතා නොකර ඉන්නකොට මට හිතෙන මේ මෙලෝඩිය තේරෙන්නේ නැද්ද කියලා. හරිද? F2. ඒ වගේ මේ සඳහා ඇති දුර ලම්බක දුර x2. ওই දෙකේ ගුණිතය නේද වාමාවර්ත ගූර්ණය වෙන්නේ. වාමාවර්ත ගූර්ණය වෙන්නේ ওই දෙකේ ගුණිතය. F1 x1 සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. F2 x2 සමානයි වාමාවර්ත ගූර්ණය. දැන් මේගොල්ලෝ කිව්වා නේද මෙතන ඇවිල්ලා මේකේ සමතුලිතයි කියලා. සමතුලිත නම් ඇවිල්ලා අපිට ප්‍රකාශනයක් ලබා ගත්තා මොකක් කියලාද කියන්න පුළුවන්? වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. සමතුලිත නිසා. හරිද? එහෙනම් ඒ වගේම මේකෙදී අපි කියනවා සංප්‍රයුක්ත ගූර්ණය කියනවා. දැන් සංප්‍රයුක්ත කියන එක තේරෙනවනේ. හරිද? මුළු කියන අදහසෙන් ගන්න සමස්ත කියන අදහසෙන්. හරිද? දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමානයි මේක සමතුලිත නිසා. ඒ වගේම දැන් මේක අපි ඕන්න මේක මේ තියෙන හැටියට ගත්තොත් එහෙම අපි එක පැත්තක සිද්ධ වෙන ගූර්ණය ධන ලෙස සැලකුවොත් එහෙම දක්ෂිනාවර්තය ධන ලෙස සැලකුවොත් එහෙම වාමාවර්තය ඍණ ලෙස සලකන්න වෙනවනේ. ඔකෙලින්ම සමාන කරලා ගත්තා. මෙතන මේ පොතේ තියෙන හැටියටම තමයි මම මේ ගන්න යන්නේ. දක්ෂිනාවර්ත ගූර්ණ ධන ලෙස සැලකුවොත් එහෙම වාමාවර්ත ගූර්ණ ඍණ ලෙස සලකන්න වෙනවා. ඒ කියන්නේ එකින් එක අඩු කළාට පස්සේ අපිට මෙන්න මේ ප්‍රකාශනය ලැබෙනවා. මේ අතරමැදි පියවරට වඩා මෙන්න මේ සූත්‍රය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ගූර්ණ සමාන නම් වස්තුව භ්‍රමණය නොවි සමතුලිත වී පවතිනවා නම් මේ පැත්තට සිදුවන ගූර්ණය සමානයි මේ පැත්තට සිදුවන ගූර්ණය සමතුලිත නිසා. ඔන්න ප්‍රකාශනයක් අපි ඒ තුලින් ලබා ගත්තා F1 x1 සමානයි F2 x2 කියලා. මොන මගුලක්ද මන් දන්නේ කියන්නකෝ ගැටලුවක් නෙවෙයි ඒ උවේ. අදහසක් කර කියන්නකෝ. අම්මලි නැතුව ඉන්න ඕනේ. හරිද? අපි සූත්‍රයක් ලබා ගත්තා බල ගූර්ණයන්තේ වස්තුව සමතුලිතව පවතිනවා නම් දක්ෂිනාවර්තව සිදුවන ගූර්ණය සමාන වෙනවා වාමාවර්ත ගූර්ණයට. එන්නේ ප්‍රකාශය ලබා ගත්තා. දැන් ඒ තුලින් එලා අපි ගැටලු ටිකක් විසඳන්න තමයි යන්නේ. ඔන්න ඔච්චරයි මේ පාඩමේ මූලික තියරි කොටස් හැටියට තියෙන්නේ. දැන් තියෙන්නේ ගැටලු. හරිද? ගැටලු කීපයක් තියෙනවා. ඔයාලා දැන් ওই ටියුට් එකේ උත්තරම තමයි ඔක හදන්න තියෙන. මම එකක් මේ තියෙන හැටියට බෝඩ් එකේ හදලා පෙන්නන්නම්. මෙතන
ගාන ඉන්න යුට්ටක් ඉන්න. යුට්ටක් ඉන්න. මා පිටුව කීයද? පිටුවක් කියලා දැන් මාළගේ තුන්වෙනි පිටුව ඈ. තුන්වෙනි පිටුවේ. තුන්වෙනි පිටුවේ. එනම එක බෝඩ් එකේ අපි පොඩ්ඩක් සලකලා බලමුකෝ. තියෙන ඇක්ටිවිටි. ඔකේ ඉතර අමාරු එකක් නෙවෙයි. මේ කියන ඒ උදාහරණය මෙහෙම තියෙනවා. හරිද? ඔය බෝඩ් එක පේනවා. ආරම්භයේදී සමතුලිතව පැවති මීටර 1ක් දිග ඒකාකාර දණ්ඩක B කෙලවර 4 නිව්ටන් බලක් එල්ලෝ විට හටගන්නා දක්ෂිණාවර්ත ගූර්ණය ස්වයන්න කියලා කියනවා. මම බෝඩ් එකේ දාලා පෙන්නන්නම්. හරිද? මොකද්ද දැන් මාළම ටියුබ් එකේ තියෙන බලලා උණු උඩේ ඉල්ලලා තියෙනවා දන්න. දන්නක් එල්ලලා තියෙනවා. හරිද? කැඩෙන්නේ. දන්නක් එල්ලලා තියෙනවා. මීටර කෝදුවක් වගේනේ මේක හරියට මීටර 1ක් 2ක් කියලා කියන්නේ මීටර කෝදුවක් වගේ එකක්. ඒකාකාර දණ්ඩක් ඇල්ල ඔන්න මේ පැත්තට 0.5 මීටර කියලා කියන්නේ හරි නැතින්නේ. එහෙනම් මීටරෙන් 0.5 කියන භාගයක්. එහෙනම් මේ පැත්තත් ඇල්ල මීටර 0.5ක් වෙන්න ඕනේ. ඒකෙන් මොකද කරලා තියෙන්නේ? ආරම්භයේදී ඔන්න සමතුලිතව පවතුනාලු මේක. සමතුලිතතාවය නැති වෙන්න නම් ඇවිල්ලා මේ පැත්තට එක පැත්තකට බරක් යදුවොත් ඒ සමතුලිතතාවය නැති වෙනවනේ. මොකද ඉන්නේ ඒ දේ තමයි කරලා තියෙන්නේ. මේ පැත්තෙන් බරක් යොදලා තියෙනවා. ඒ බර කොච්චරද? 4 නිව්ටන්. ඒ කියන්නේ බලයක්නේ. 4 නිව්ටන් බලයක් ඉදලා පස්සේ මේ පැත්තට පහත් වෙනවා ඒක. සරල දෙයක් නේ සිද්ධ වෙන්නේ. එන්නේ පැත්තට ගුහුර්ණය මොකද්ද කියලා කියනවා. දැන් අසමතුලිත වෙලා තියෙන්නේ. අසමතුලිත වුණා වගේ මෙන්න මේ පැත්තට ගුහුර්ණයක් සිද්ධ වෙනවා. මේ අක්ෂය වටා ගුහුර්ණයක් සිද්ධ වෙනවා. දැන් ගුහුර්ණය කොච්චරද කියලා අහන්න. බරක් සිද්ධ වෙනවා. ගුහුර්ණය සමානයි දැන් සූත්‍රය මතක් වෙන්න ඕනේ. දෙක ගුණිතයන්නේ ගත්තේ. ගුණිතය. බලය වැඩි කිරීම ලම්බක දුර. ඔක ලම්බක දුර වැඩි කිරීම බලය කිව්වත් යවන්නේ. ඔයගලන්ට වඩා පහසුයි ඒක. මොකද මේ දුර කෙලින්ම පේන්න තියෙන දෙන්නේ. ලම්බක දුර වැඩි කිරීම බලය කිව්වත් ඉතින් ඔක ගැටලුවක් නැහැ. අර මේ සූත්‍රයේ තියෙන හැටියටම ගත්තොත් එහෙම බලය වැඩි කිරීම ලම්බක දුර. හරිද? ඊට පස්සේ බලය කොච්චරද? 4 නිව්ටන්. ගුණ කිරීම ලම්බක දුර. මෙතන තමයි මෙන්න මේ ලක්ෂයේ තියෙන දුර 0.5 මීටර වෙනවා. ඊට පස්සේ කොහොමද මේක වැඩි කරන්න ඕනද? ගුණ කරන්න. 0.5 ඒවා 4ක්. 0.5 දෙකක් ගත්තොත් එහෙම එකක් වෙනවනේ. 4ක් වුණොත් කීයද වෙන්නේ? කොච්චරද? වැඩි 2යිනේ. 2යි දැන් ඒකක ලියනවා නිව්ටන් මීටර. 0.5 4ක් කියලා කියන්නේ දෙකක්නේ. අර මේ ටියුබ් එකේ තියනවනේ ඒක. ඔව්. අන්න ඒ ආකාර. දැන් ඕන්නම් පුළුවන් නේද? ඔක ආයේ සමතුලිත කරන්න නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ මේක? මේක අහලා නැහැ මේකේ. මේක සමතුලිත කරන්න නම් ඇවිල්ලා. මේ දුර සමාන නම් ඇවිල්ලා මොකද්ද කරන්න ඕනේද? 4 නිව්ටන් 4ක බරක් එල්ලන්න ඕන වම් පැත්තට. මේ පැත්තනොත් ඇවිල්ලා 4ක් යදුවා නම් එහෙනම් මේක සමතුලිත වෙනවා. හරිද? ඕනනම් මේ දුරවල් වෙනස් කරලා ඉවරලා වෙනස් වුණොත් එහෙම ඇවිල්ලා මේවා යොදන්න ඕනේ බර පිළිබඳව ප්‍රශ්න තමයි ඊට පස්සේ අහන්නේ ඕගොල්ලන්ගෙන් ඈ. ඔන්න බලන්න ඊට පස්සේ ප්‍රශ්නේ එහෙමද කියලා ඉවරලා. ඒ වගේ. අර දෙපැත්ත අසමතුලිතව පවතින එකකට උදාහරණයක් තමයි ඊළඟට තියෙන්නේ මේකේ. ඊළඟ රූප සටහන බලන්න ඇවිල්ලා ඒක මම හිතන්නේ 4 වෙනි පිටුවද? ඔව් 4 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. 4 වෙනි පිටුවේ. මේක පැහැදිලි වෙන උදාහරණ ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ තියෙනවා ඔබ. මම මේ බලන්න මෙතන රයිට්. ඉස්සෙල්ලා වගේම දණ්ඩක්. මෙතෙන්ට දුර කීයද? 0.4යි 5යි. මේ දුර 0.4යි මීටර. හරිද? එහෙනම් මේ දුර අඩුයි මේ දුර වැඩි. එහෙම අදහස මට පොඩ්ඩක් වර්ධනොත් එහෙම කියන්න. මොකද මම ටියුට් එක බලන්නේ මේ ස්ක්‍රීන් එක බලලා ලියන්නේ මොන හරි අඩුපාඩුවක් වුණොත් එහෙම කියනවා. මෙතන ඉස්සෙල්ලා වගේම 4 නිව්ටන් බාරයක් යොදලා තියෙනවා.
මෙතන 0.5යි මේ පැත්තේ 0.4යි ලම්බක දුර වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක සමතුලිත කරවන්න නම් ඇවිල්ලා මේ පැත්තට බලයක් යොදන්න ඕනේ කියන කාරණේ ඔයගොල්ලෝම කිව්වනේ. ඒ යොදන්න ඕනේ බලය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. F කියලා ගන්නවා එහෙම. හරිද? නිකන් හිතන්න දැන් මේක මේ පැත්තේ තමයි වැඩි දුරක් තියෙන්නේ. මේ පැත්තේ අඩු දුරක් තියෙන්නේ. මේ දෙකේ ගුණිතය සහ මේ දෙකේ ගුණිතය සමාන වෙන්න ඕනේ කියන කාරණේ පැහැදිලිනේ. සමතුලිත නම් දණ්ඩ සමතුලිත නිසා දණ්ඩ සමතුලිත නම් දක්ෂිණාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන වෙන්න ඕනේ කියන කාරණේ. හරිද? එහෙනම් අපි ඒක ලියන්න ඕනේ. දණ්ඩ සමතුලිත නම් සමතුලිත නිසා මම දැන් මෙතන ලියන්න වෙලාව ගන්න ඇවිල්ලා දක්ෂිණාවර්ත ගුණ වාමාවර්ත ගුණ දැන් මම ඊතලකින් දක්වනවා මේ දක්ෂිණාවර්ත ගුහුර්ණය අර ඔර්ලෝසුවේ කටුව කරකැර පැත්ත වගේනේ දක්ෂිණාවර්ත ගුහුර්ණය කියන සමාන වෙනවා වාමාවර්ත ගුහුර්ණයට. ඒක තේරුණාද කියන්නකෝ. ඒ ප්‍රකාශනයේ පොඩ අපි ඉගෙන ගන්නකොට ඇවිල්ලා කට්ටිය ඉන්නව නේද? 134යි. පැහැදිලිද? නෑ ගුරුතුමා. රයිට්. බද මාය බලන්න. මෙතන අපි කියනවනේ දැන් මේ උදාහරණ සලකනකොට ඒ ඉස්සෙල් උදාහරණේ නම් මොකද උනේ? මේ පැත්තේ දුර 0.5යි මේ පැත්තේ දුර 0.5යිනේ තිබුණේ. ඒ කියන්නේ ගානට පැත්තෙන් එල්ලලානේ. හරිද? එහෙම වුණා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පැත්තට 4යි නිව්ටන් නෙදුවනම් මේ පැත්තට 4යි නිව්ටන් නෙදුවම හරි. දැන් එහෙම නෙමෙයි. මේ දණ්ඩ එල්ලලා තියෙන්නේ කොහොමද? ගුරුතුමා ඔව්. ගුරුතුමා 9 දශපාඩි ඉවරයිද? නෑ. 11යි කාල වෙනකන් දාලා තියෙන්නේ. 11යි කාල වෙනකන් තියනවා. රයිට්. ඒකට සයින් වෙන්න එපා කවුරුවත් ඈ. නෑ නෙමෙයි මම ඒ ෂෙඩියුල් කරලා තියෙන ඇවිල්ලා 11යි කාල වෙනකන්. ඒක නිසා තමයි ඇවිල්ලා උදේ ගන්නෙත් නැතුව දෙවෙනි කාලච්ඡේදයට ගත්තේ. එතකොට අපිට පුළුවන් මේ ටික වැඩිපුර කරන්න අවශ්‍ය නිසා. නැත්නම් ඉතින් මේක අපහසුයි පැයකට කරන්න. දැන් පැයකට කරනවා තා පොඩ්ඩක් ඉවරයිනේ. හරිද? මං කියන්නේ තේරුම් ගන්න දැන් මේක දණ්ඩ හරි මැද්දෙන් එල්ලලා තිබ්බනම් එහෙම මේ බල දෙක නැතුව හරි මේක සමතුලිතව කියන මේ පැත්තේ 0.5 මේ පැත්තේ 0.5 වුණා නම් එහෙනම් මේ බල දෙක නැතුව හරි සමානව තියෙනවා. දැන් දණ්ඩ එල්ලලා තියෙන එක පැත්තක් වැඩිපුර දිග් වෙන්න. හරිද? උදාහරණ වශයෙන් බලන්න දැන් මේ මාක පෙන්නෙක් කියලා හිතනවා ඒක කාර්යයන් ගන්න නෙවෙයි අඩි රූලක් ගන්නවා. අර මේ අඩි රූල සලකන්නකො. මේ එච්චර ගැඹුරු දේවල් ඉදිරිය හිතන්න එපා. මෙතන මේ බලන්න මැද්දෙන් අපි ගානට එල්ලුවා නම් එහෙම මොකද සිද්ධ වෙන්නේ? දෙපැත්තේ ගුහුර මේ පැත්තට ගුහුරනේ මේ පැත්තට ගුහුරනේ සමාන වෙනවා. හරිද? දැන් මේක දුර වෙනස් කරලා තියෙනවා. හරිද? දුර වෙනස් මේ විවර්තන වෙනස් වුණා කියලා කියන්නේ මේ දුර වැඩි මේ දුර අඩු වෙනවා. මේ දුර අඩුයි. හරිද? එතකොට මෙතන නම් දණ්ඩේ වරකුත් තියෙනවා. මේ පැත්තට අපි යෙදුවනම් බලයක් මේ පැත්තට බලයක් යෙදුවා. ඒක සමතුලිත කරන්න නම් එහෙල මොකද කරන්නේ? මේ පැත්තට බලයක් යොදන්නවා. කොහොම හරි සමතුලිත වුණා. දැන් මෙතන හිතන්න දැන් මේ පැත්තට අඩු බලයක් යොදවන්න ඕනේ කියලා කාරණේ පැහැදිලිනේ. දැන් මෙතනට බලයක් යොදවන මේ දුර අඩු නම් වැඩි බලයක් යොදන්නවා. මේ දුර වැඩි නම් මෙතනට අඩු බලයක් යොදවම මගින් මේක සමතුලිත කරන්න පුළුවන් අපිට. හරිද? දැන් මෙතන අර අපි ප්‍රායෝගිකව නෙමෙයි මෙතන බලන්න ඇවිල්ලා මෙතන සාමාන්‍යයෙන් අර ඉස්සෙල්ලා සූත්‍රයක් ගත්තනේ අපි. එක පැත්තකට සිදුවන ගුහුර්ණ සමානයි අනිත් පැත්තට සිදුවන ගුහුර්ණ කියන. ඒකෙන් තමයි මෙතනදී අපි සමාන කරන්න යන්නේ මේක. තේරුණා? මම ආයෙ මෙතන පැහැදිලි කරන්නම්කෝ. මෙතන 0.5යි දුර. මෙතන 0.4යි. එහෙනම් මෙතන මේ පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තේ ලම්බක දුර වැඩි. ඒ වගේම මේ පැත්තේ එල්ලලා තියෙන බර කොච්චරද? 4යි නිව්ටන්. නිව්ටන් 4. නිව්ටන් 4යි බලයක් එදුවා වගේම ඇවිල්ලා දැන් ඒක සමතුලිත කරන්න නම් ඇවිල්ලා මොකද වෙනවනේ මේ පැත්තට බලයක් යොදන්න. මේ බලය අපි කියනවා F කියලා.
කොහොම හරි දැන් මේක එහෙම යෙදුවට පස්සේ දැන් සමතුලිතයි. අපිට කියනවා සමතුලිතයි කියලා. සමතුලිත නම් මොකද්ද වෙන්න ඕනේ? දෙපැත්තට සිදුවන ගුරුණ දෙක සමාන නිසානේ මේක සමතුලිත වෙලා තියෙන්නේ. අපි දන්න දේ ලියනවා. මොකද්ද දන්න දේ? දණ්ඩ සමතුලිත නිසා දක්ෂිනාවර්ත ගුරුණ සමානයි වාමාවර්ත ගුරුණ. ප්‍රකාශන දෙක ලිව්ව විතරයි තාම කළේ. ඊට පස්සේ ආයිලා මේ දක්ෂිනාවර්ත ගුරුණේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි මෙතන ලියනවා. වාමාවර්ත දෙකයි එන්නේ. ගුරුණේ කොච්චර ප්‍රමාණයක්ද කියලා වාමාවර්ත ගුරුණේ අගයන් දෙක ලියනවා. ගුරුණේ කියන්නේ මොකද්ද? බලය වැඩි කිරීම ලම්බක දුර. දක්ෂිනාවර්ත සිදුවන ගුරුණේ 0.5 මීටර. වාමාවර්ත ගුරුණේ වෙන්නේ බලය F වෙනවා ලම්බක දුර 0.4. හරිද? දැන් මෙතන දන්නා ප්‍රකාර මෙතන පද හතරක් තියෙනවා නම් එහෙල එකක් දන්නේ නැහැ අනිත් තුනම දන්නවා නම් එහෙල නොදන්නා එක අපිට හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ඔන්න මේක සුළු කරලම ගත්ත හැකි. එහෙම නැත්නම් F කියන එක මේ පැත්තේ තිබ්බොත් එහෙම 4 නිව්ටන් ආගයන් ටික විතරක් ගන්නකො 4යි මේ සුළු කිරීම මේ ගණිතය 0.5 දෙකයි එන්නේ. බෙදීම මේකෙන් බෙදනවා 0.4. බෙදුවට පස්සේ කීයක් දෙන්නේ? කීය දෙන්නේ? නිව්ටන් 5යි. බලන්න දැන් මම මෙතන දැන් උත්තරේ ඕන මේක බලලා කියත හැකි. හරිද? එහෙම නැත්නම් මම සුළු කරන්නම්කෝ. හැමෝටම එක විදිහට බෑනේ. දැන් මම සුළු කරනවා. 0.5 4ක් කීයද? 0.5 4. 4 පහ 20යි කියලා කියන්නේ දශම ස්ථාන කරලා පස්සේ දෙකක් වෙනවා. ඔන්න දෙකක්. මේ උඩ කොටස දෙකක් වුණා. දෙකයි. දෙක බෙදීම කීයද? 0.4ෙන් බෙදුවා. දෙක 0.4ෙන් බෙදන්න ඕනේ අපි. දෙක බෙදීම 0.4. 0.4ෙන් බෙදනවා කියලා කියන්නේ මේ සුළු කිරීම. දශම කැලේ වලින් බෙදන එක අමාරුයිනේ. අපි මොකද කරන්නේ? මේක පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න කියලා මොකද කරන්නේ? 0.4 කරගන්න පුළුවන් නේ 10න් වැඩි කරලා. 10න් වැඩි කරලා 4 කරගන්නවා. මේ පැත්ත 10න් වැඩි කරලා 4 කරගත්තා වගේම මේ ඇතුලේ තියෙන කැලලත් එහෙලා 10න් වැඩි කරලා 10න් වැඩි කරනවා. එතකොට 20 වෙනවා. ඒ ගණිතය මේ. එහෙනම් එල්ලා දෙක බෙදීම 0.4 සමාන වෙනවා 20 බෙදීම 4 කියලා වෙනස් කරගත්තා අපි. එහෙනම් 20ට 4 කියද 5යි. ඒක උත්තරේ වෙන්නේ 5යි. 5යි බලයනේ. එහෙනම් නිව්ටන් 5ක බලයක් තමයි මේ පැත්තට යොදන්න ඕනේ. මේකේ මේ ඉච්චර දඟලන්න ඕනේ නැහැ. හරිද? මේක දැක්කහම පේනවානේ. දක්ෂිනාවර්ත ගූර්ණය වාමාවර්ත ගූර්ණයට සමාන නම් ඇවිල්ලා මේ පැත්තේ අංගිසේ සංඛ්‍යාමය ගුණිතයත් මේ පැත්තේ සංඛ්‍යාමය ගුණිතයට සමාන වෙන්න ඕනේ. ලැබෙන අංගයට. 5 වරක් 4 වගේනේ. 5ේව 4ක් වගේ එනවා මෙතන වෙන්න ඕනේ 4ේව මෙතන 5ක් එන්න එපා. එතකොට සමාන වෙන්නේ දෙපැත්ත. නිකම් මේක දැන් බහුවර්ණ ප්‍රශ්න වල මේක දැකලා කියන්න පුළුවන් වෙනවා. මේක සමතුලිත නම් මේ දෙකේ ගුණිතය. මෙතන දෙවරක් නිකන් හිතන්නකො. මේ පැත්තේ දෙවරක් 5 තිබුණා නම් මෙතන 5 වරක් 2 වගේ. නිකන්. හරිද? ඒ ගණිතේ විදිහට අවබෝධ කරගන්න ඉතින් ඇවිල්ලා එතකොට පොඩි සුළු කිරීම තමයි ඔයගලන්ට පොඩි ගැටලුවක් වෙන්න තියෙන්නේ. ඔන්න මෙතන ගැටලුවක් තියෙනවා. හදන්නකො බලලා. තව වෙලා ටිකක් තියෙනවා දැන් දැන් ටික ටික අයින් වෙන්න යන්න එපා. අපි කිව්වා වෙනදා වගේ නෙමෙයි භාගයක් වැඩිපුර කරනවා. තව විනාඩි 35ක් විතර තියෙනවා අපිට. තව ඉස්සරහට තවත් ඇවිල්ලා පැය දෙකමාරක් වුණත් කරන්න ලෑස්තිලා ඉන්නවනේ ඔයගොල්ලෝ. වෙන වැඩ දාගන්න නැතුව. දැන් කීප දෙනෙක් අඩු වෙනවා දැන්. මේක පාඩම් පැහැදිලි කියලා ඉවරලා යන්න එපා. වෙන මේ වෙනුවෙන් ඒ කාලය වෙන් කරලා ගත කරලා තියෙන්න ඕනේ. ඉස්කෝලේ දැන් පාඩම් තියුණා කියලා යන්නේ නැහැ එළියට යන්න බෑනේ. මේක සමහරුන්ට දැන් මම මෙච්චර කියනකොට තේරුණා ඕක ආයෙ මොනවා කියන්නද කියලා හිතනවා නේද? අද අපි හැමෝම ගැන බලන්න එපා. එකපාරක් තේරුන්නේ නැත්නම් මේ අර ටිකක් අපහසුයෙන් තේරුම් ගන්න නැහැට තේරුම් ගන්න පුළුවන් විදියට. ඒක නිසා මේ වෙනුවෙන් වෙන් කළ තියෙන කාලය ඇල වෙන දේවල් වලට ගත කරන්න යන්න එපා ලියු වෙලා. මේ පැයකමාර අනිවාර්යෙන් ඉන්න ඕනේ.
අර දැන් මම පොඩි ගානක් මෙතන දාලා තියෙනවා. දැන් ඔක බලන්න මේ හරි පොඩි දෙයක් තියෙන්නේ. දෙකයිෙන් බලමු තාම හැදුවේ නැහැ. නිව්ටන් 5යි. පොඩ්ඩක් අවස්ථාවක් දීලා තිබ්බනේ එකයටත් ඇවිල්ලා. ඕකත් දැක්ක හැටි කියන්න පුළුවන් වගේ නේද? නිව්ටන් 5යි. ඒක වැරදි නෑ හරි. දැක්කහම කියත හැකි. හරිද? ඔන්න දැන් අර වචන පාවිච්චි කරලා තියෙනවා මම එල කාලේ ගත වෙන හන්ද මම කියන්න. රූපේ දැක්කන AB ඒකාකාර දණ්ඩ. ඒකාකාර කියනකොටම හිතා ගන්න ඕනේ මේ දණ්ඩේ හැමතැනම එක ඝනකමක් තියෙන්නේ කියලා. හරිද? නැත්නම් අර පැත්ත බර වැඩිද අරගෙන එහෙම කියලා හිතනවනේ. අන්න ඒකාකාර දණ්ඩ ඕ මධ්‍ය ලක්ෂණ එල්ලා සමතුලිත කර. මුලින් එන කරන දේ තමයි සමතුලිත කරලා පසුව ඒ ලක්ෂයේ 3 නිව්ටන් බරක් එල්ලුව විට මුලින් සමතුලිත කරලා තමයි තියෙන්නේ. සමතුලිත කරාට පස්සේ එල්ල ඒ පැත්තෙන් නිව්ටන් 3ක බරක් එල්ලුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ පැත්තට බර වෙනවනේ. ඒ පැත්ත පාත් වෙනවා. ඒ පැත්ත පාත් වුණොත් එහෙම අපිට පුළුවන් අනිත් පැත්තට ඒ සමතුලිත කිරීම සඳහා බරක් යොදන්න වෙනවා. ඒක ඊට වඩා වැඩි බරක් වෙන්න ඕනේ. මොකද දැන් අර මධ්‍ය ලක්ෂ්‍ය අර ඉස්සෙල්ලා එල්ලලා තිබුණු B වලින් තව පොඩ්ඩක් ලම්බක දුර අඩු වෙච්ච නිසා බලය වැඩි වෙන්න ඕනේ. ඊට නික අර්ථයේ විදිහට තේරුම් ගන්න ඕනේ. එළ ඊට වඩා වැඩි බරක් තමයි මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒ වගේම මේ දෙකේ ගුණිතය සමාන වෙනවා නම් එළ දැන් මේ පැත්තේ තියෙන්නේ 5 වරක් 3නේ. 5 වරක් 3ට යම්කිසි අගයක් ලැබෙනවා නම් 5 වතුර 15නේ. ඔය 15ම ගන්න නම් ඇවිල්ලා 3 වරක් මෙතන කීය දෙන්න ඕනේ. 3 වරක් 5 තමයි එන්න ඕනේ. ඒක නිකන් ඔහොම කියලා හිතාගත්තා. ඒ වුණාට මෙතන ගානක් නිසා ඔක පෙන්වන්න එපා. ඊට පස්සේ කියනවා එල්ලුවිට දණ්ඩේ සමතුලිතතාවය පවත්වා ගැනීමට C කදිගන්න C ලක්ෂයෙන් එල්ලිය යුතු බර කොපමණද කියලා අහනවා. හරි. දැන් ඒක තමයි ගාන වෙන්නේ. එතකොට කියන්නේ මේක සමතුලිතතාවය පවත්වා ගන්න කියලා C වලින් එන්නත් ඕනේ බර කොච්චරද? සමතුලිතතාවය පවත්වා ගන්න නම් කියවනම් මේක සමතුලිතයි කියලා සලකන්න ඕනේ දැන්. X වලින් බරක් එල්ලුවාම සමතුලිත වෙනවා. සමතුලිත නිසා මම මේ අගයන් ටික ලියන්නේ නැහැ. සමතුලිත නිසා මොකද වෙන්න ඕනේ? දක්ෂිනාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය. අර්ධ එතකොට අපි මෙතන දක්ෂිනාවර්ත ගූර්ණය විදිහට ගන්නේ දකුණු පැත්තට කරකෙන්නේ මොන බල දෙක නිසාද? x වැඩි කිරීම x කියන්නේ බලයනේ 3 මීටර සමානයි වාමාවර්ත ගූර්ණය වෙන්නේ 5යි බලය කොච්චරද 3යි 3යි නිව්ටන් ගුණ කිරීම කීයද 5යි මීටර. අපිට ප්‍රකාශන දෙක ගන්න සමතුලිත නිසා මේ පැත්තට ගුරුනේ මේ පැත්තට ගුරුනේ සමාන වෙනවා. දැන් සුළු කරාට පස්සේ අපිට එල්ලන්න ඕනේ බර කොච්චරද කියලා එනවා. x මේ පැත්තෙම තියාගත්තොත් එන 3යි වැඩි කිරීම 5 බෙදීම 3 වෙනවා. මේ 3ට කැපලා ගියාට පස්සේ එල්ල කියදෙන්නේ 5යි x කියලා කියන්නේ බලයක් නේ. ඒ නිසා නිව්ටන් වලින් උත්තර ලැබෙනවා 5යි කියන්නේ. හරිද? හරිනේ? right. දැන් අද පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙන නිසා අයින් වෙන්න එපා. මේක එක්කෙනා අයින් වෙනවා නිකන් පුරුද්දට වගේ. අද අපි තව පැය භාගයක් වැඩිපුර කරනවා කියලා මම දැන් ඉස්සර කිව්වා. right. ඒක නිසා ඉන්න ඕනේ. ඊළඟ එක. මේ කියපු දේ පැහැදිලි ගාන හදපු හැටි තේරුණාද නැත්නම් මේකත් හදලා පෙන්නන්න ඕනද? ඊළඟ හදන්නකො බලන්න දෙවෙනි එක. හැදුවා ගුරුතුමා. ඔව්. දැන් මේකෙන් ප්‍රශ්න අහනකොට අර පාඩමේ අර අවසාන වශයෙන් තියෙන ඒ කොටසත් සම්බන්ධ කරලා තමයි ප්‍රශ්න අහන්නේ. ඒක නිසා ඒක වැදගත් වෙනවා ඒ කොටසට ඉන්න එක. හරිද? මම ඊළඟ එක. මේ විදිහටම තමයි යන්නේ.
ඒ කියන්නේ මොකද්ද? මෙතන මාළඟ ටියුට් එක නැති හන්දමට කොහමද? ඒකාකාර දණ්ඩක් තියෙනවා. ඔක එල්ලලා තියෙන කොච්චර දුරින්ද මුලින් ඔන්න මැද්දෙන් එල්ලලා තියෙනවා මේ පැත්තේ 0.4යි මීටර අනිත් පැත්තේ සම්පූර්ණ දිග ගත්තොත් 0.4යි මීටර වෙනවා. එක පැත්තක කොච්චර බරක්ද එල්ලලා තියෙනවා බලයක් යොදලා තියෙනවා 2 නිව්ටන්. අනිත් පැත්තට මෙතන B ලක්ෂය මේ පැත්තට වෙන ටිකක් වම් පැත්තට වෙන්න බලයක් යොදලා තියෙනවා කොච්චරද බලන්න 4යි නිව්ටන්. එතකොට මේ කියන කරුණු ටික අපි බලමු මොකක්ද කියන්නේ කියලා ප්‍රශ්නේ. AB නම් ඒකාකාර දණ්ඩ 0.8 මීටර දිගයි. එහි හරි මැදින් නෙල්ලා සමතුලිත කර පසුව එහි ඒ කෙලවර 2 නිව්ටන් බරක් එල්ලන ලදී. දණ්ඩ නැවත සමතුලිතතාවයට පත් කිරීම සඳහා දණ්ඩේ අනෙක් පැත්තේ එල්ලිය යුතු 4 නිව්ටන් බරක් එල්ලනවලු එල්ලන්න ඕනේ සමතුලිත ලක්ෂයේ සිට කවර දුරකින්ද කියලා අහනවා. අර දැන් දුර අහන්නේ ඉස්සෙල්ලා හැම අවස්ථා දෙකේදී මොකද්ද? බලය කොච්චරද කියලා. දැන් දුර තමයි අහන්නේ. දැන් මෙතනත් ඇල අර සූත්‍රය පාවිච්චි කරාට පස්සේ පද තුනක් දන්නවා. එකක් නොදන්නා පදයක් තියෙනවා x විදිහට අපි සලකනවා. මෙන්න මේ දුර කොච්චර දුරකින්ද මේක එල්ලන්න ඕනේ කියලා අහනවා සමතුලිත කිරීම සඳහා. දැන් සමතුලිතයි කියවනම් එලා ඒ තුලින්ම අපි ගන්නවා දක්ෂිණාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය කියලා. ඒක තමයි සූත්‍රය වෙන්නේ. දක්ෂිණාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය. දක්ෂිණාවර්ත ගූර්ණය විදියට. මෙතන x නේ දුර. x බලෙලිය මේක 4යි x වෙනවා මේ. 4 වැඩි කිරීම x සමාන වෙනවා මෙතන 2 වැඩි කිරීම 0.4. හරිද? ඊට පස්සේ x සමානයි කීයද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ මෙතන කොහොමද ගන්නෙ? තන 0.4 දෙකක් කියලා කියන්නේ 0.8 බෙදීම 4ට. ඔන්න අපි මෙතන බෙදලා බලමුකෝ මේක. 0.8 බෙදන්න ඕනේ 4කට. 0.2යි. 0.2ක් වෙනවා. එහෙනම් අපි x කොලාගේ ගන්නවා 0.2යි. මීටර නේද? දුරක් නෑහන්නේ. මීටර 0.2ක් දුරින් එල්ලුවා නම් හරි. මේකේ ගන්න තියෙන දේ තමයි මෙන්න මේ අතර ගුණිතය. මේ පැත්තේ ගුණිතයට සමාන වෙනවා. හරිද? ගුණිත දෙක සමාන කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිද කියපු දේ? තේරුම් නැත්නම් සමහරුන්ට ඉතින් මම කියන වෙලාවට නොතේරුණාට පස්සේ ඔයගොල්ලෝ ගාන හදලා බලනකොට පැහැදිලි වෙන කොටසකුත් ඉන්නවා. ඒක නිසා දැන් මම කියලා දෙන දේ පොඩ්ඩක් හිතේ තියාගෙන ඉඳලා පස්සේ මේ ටික හදන්න බලන්න. මේකේ පොඩි දෙයයි තියෙන්නේ එක පැත්තකට සිදුවෙන ගූර්ණය සමානයි අනෙක් පැත්තකට සිදුවෙන ගූර්ණයට සමාන කිරීමක් තමයි කරන්නේ. සමතුලිත නම් සමතුලිත කිරීම සඳහා. දැන් බලන්න තව පොඩි ගානක් තියෙනවා 2005 O level මම හිතන්නේ මේක බහුවන ප්‍රශ්නයකට ආපු එකක්. මීටර කෝදුවක් ගන්නවා. හරි මැදින් නූලකින් නෙල්ලා යන. මීටර කෝදුවක් හරි මැදින් නෙල්ලුවා නම් එහෙලා එක පැත්තකට තියෙන දුර තමයි සමානයි 0.5 මීටර. අනෙක් පැත්තට 0.5 මීටර. හරි මැදින් නෙල්ලා එහි සෙන්ටිමීටර 25ක් සලකුණෙහි ග්‍රෑම් 1000ක ඒ කියන්නේ කිලෝ එකකනේ ස්කන්ධයක් එල්ලා ඇත. මීටර කෝදුව සමතුලිත කර තැබීම නම් අනෙක් පැත්තේ එල්ලිය යුතු ස්කන්ධය කුමක්ද කියලා අහනවා. ඔය එකක් දුන්නාම ඉතින් ඒක සරල කරන්න ඉවරලා පොඩි රූප සටහනක් ඇඳ ගන්නවා. ඒතර ගැඹුරුව හිතන්න බොහොම සරලද. මීටර කෝදුවක් තියෙනවා 0.5 නේ උඩ එල්ලලා තියෙනවා. එක පැත්ත කොහොමද කිව්වේ? වැරදි නැන්දනේ. රයිට්. හරි මැදින් නෙල්ලලා තිබ්බාට ඊට පස්සේ හරියද? ඊට පස්සේ මේකේ මේ සම්පූර්ණ දිග කොච්චරද? 0.5යිනේ. නැත්නම් මීටර සෙන්ටිමීටර 50යිනේ සම්පූර්ණේ. සම්පූර්ණ මෙතන සෙන්ටිමීටර 50යි. එහෙනම් මෙතෙන්ට 25ක් වෙනවා. මේ දක්වා 25ක් වෙනවා. මේ දුර. 25යි
බර. अब ग्राम 1000ක් කියලා තියෙනවා. ग्राम 1000ක් කියලා කිව්වේ කිලෝ 1යිනේ. 1 kg. කිලෝ 1 නම් ඇවිල්ලා මේක නිව්ටන් බවට පත් කිරීම සඳහා බලයක් බවට පත් කිරීම සඳහා අප මොකද කරන්න ඕනේ? W සමානයි mg. කිලෝග්‍රෑම් එක වැඩ නැහැ මෙතන. W සමානයි mg. m කිව්වේ ස්කන්ධය 1යි. වැඩි කිරීම ගුරුත්වාකර්ෂණ ත්වරණය තමයි g කියලා කිව්වේ 10යි. 10යි නිව්ටන්. එන 1යි කිලෝග්‍රෑම් කියලා කියන්නේ මෙතන එල්ලලා තියෙන බලයක් විතර ගත්තොත් එමයිලා අපි කියනවා 10යි නිව්ටන් 10ක් තමයි මෙතන එල්ලලා තියෙන්නේ. නිව්ටන් 10ක් එල්ලලා තියෙනවා. එතකොට අහන්නේ මොකද්ද? එල්ලා කෝදුව සන්තුලනය කරන්න නම් අනෙක් කෙලවරින් එල්ලිය යුතු ස්කන්ධය අහන්නේ. ස්කන්ධය ගන්න පෙරහැර අපි මෙතන බලය කොච්චරද කියලා ඉවරලා ගමු කොච්චරද කියලා. අපි F බලයක් කියලා කියමුකෝ. මෙතන මෙතන 25 නම් මෙතන මෙතනටත් ඇවිල්ලා 25ක් වෙනවා. මේ සම්පූර්ණ දුර 50 සෙන්ටිමීටර. දැන් සෙන්ටිමීටර වලින් අපේ වැඩ නැති නිසා අපි මේක කොහොමද ඇවිල්ලා මීටර බවට පත් කරන්නේ 0.25යි. නේද? මෙතන ඇවිල්ලා 0.5යි මීටර. මේ පැත්තේ 0.5 මීටර ඊට පස්සේ මෙතන ගත්තොත් එimhe සෙන්ටිමීටර මීටර බවට පත් කරලා 0.25යි මීටර වෙනවා. මේ දෙක සම්බන්ධ කරලා ඉවරලා අපිට ලියන්න පුළුවන් දක්ෂිනාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය කියලා. දක්ෂිනාවර්ත ගූර්ණය සමානයි වාමාවර්ත ගූර්ණය. දක්ෂිනාවර්ත ගූර්ණය විදිහට කොහොමද කියලා ගන්නෙ? කියලා F වැඩි කිරීම 0.5යි. වාමාවර්ත ගූර්ණය විදිහට 10 වැඩි කිරීම 0.25යි. ඊට මෙතනින් F කියන්නේ කීයද කියලා ගත්තා. මෙතන 10න් වැඩි කරාට පස්සේ එලා 2.5යි බෙදීම මෙතන 0.5 මේ පැත්තට ගියාට පස්සේ 0.5යි බෙදනවා. මේකදී අපි මෙතන බෙදලා බලමු කොහොමද උත්තරය එන්නේ කියලා. 2.5 බෙදන්න ඕනේ 0.5. හරිද? මේක අපි පූර්ණ සංඛ්‍යාව බවට පත් කරගෙන සඳහා මේක 10න් වැඩි කරාට පස්සේ 5 බවට පත් වෙනවා. මේක 10න් වැඩි කරාට පස්සේ 25 බවට පත් වෙනවා. හරිද? එතකොට 25ට 5ේව කීයද? 5 වරක් 5 25යි. 5යි. නේද? 5යි නිව්ටන් වලින් ආවේ. හරි නේද? මොනවද ගැටලුවක් මොනවද කියන්නකෝ? සුළු කරනකොට නැද්ද? පිළිතුර හරිද? අර ඔයගොල්ලෝ සුළු කරනකොට පොඩ්ඩක් වෙනසක් නැත්නම් කියන්නේ ඉතින් මට හරි. ඔන්න 0.5 නිව්ටන් අපෙන් අහන්නේ නිව්ටන් නැත්තම් බලය කොච්චරද කියලා නෙමෙයි. මේක අහන්නේ මොකද්ද? ස්කන්ධය කොච්චරද කියලා. ඔන්න ස්කන්ධය බවට මේක පත් කර ගන්න ඕනේ. සූත්‍රය මතක් කරනවා W සමානයි mg කියලා. එහෙනම් m සමානයි W බෙදීම g වලින්. හරිද? W කීයද මේ W කියලා කියේ බර නැත්තම් බලය. බර කියන්නේ බලයක්නේ. 5 බෙදීම කීයද වෙනවනේ 10. 10න් බෙදීමද ගුරුත්වාකර්ෂණයගේ දීලා තියෙන්න ඕනේ අපිට 10යි ms ඍණ 2 කියලා. 10න් බෙදන්නේ ඒක නිසා. 5 10න් බෙදුවට පස්සේ කීයක් එනවද? Yeah. 5 10න් බෙදන්න ඕනම් බෙදලා පෙන්නන්න 5 බෙදන්න ඕනේ 10යි. 2යි. ඈ 5ට 10 ඔය දෙකක් තියෙනවා. 0.2යි. 0.2ක් වෙනවා 0.2යි. හරිද? 0.2යි මොනවද එහෙනම් එන්නේ කිලෝග්‍රෑම් වල. කිලෝග්‍රෑම් 0.2යි. ස්කන්ධය සමානයි. හරි නේද අපිට ආපු උත්තරය? ඔයගලන්ට ඒක දාවේ? බලන්න සුළු කරනකොට පොඩ්ඩක් වෙනසක් නැද්ද කියලා බලන්න. 0.2යි කිලෝග්‍රෑම්. විදියට තමයි ආවේ. රයිට්. අර මෙතර කලේ ඇහිලා මෙතර අමුතු දෙයක් නෙවෙයි. බලයක් විදියට ආපු එකක් කියලා W සමාන mg දාලා ඉවරලා අපි ඇවිල්ලා ඔක ස්කන්ධයක් බවට පත් කරගන්න එක තමයි අර මුල් පාඩම් වලදී කරපු දෙයක් භාවිතා කරපු එක තමයි කලේ. එතකොට ඊට පස්සේ තියෙනවා මං
ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නනවා. දැන් අපි මේ කොටස අවසන් කරන්න පුළුවන් හැල්ල සම්බන්ධ වෙලා ඉඳකට ආයෙ දවසක කරන්නේ නැහැ මේවා. ඒක නිසා සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. දැන් ඔයගොල්ලන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් අනිවාර්යයෙන්ම මේ බල ගුහුරනේ භාවිතා වෙන එදිනදා ජීවිතයේදී අවස්ථා පිළිබඳව ප්‍රශ්නකුත් අහනවා. මෙන්න මේ වගේ. දැන් අර ගණන් ටික හදලා ඉවරයි. ඉවරයි කියවට ඉවරයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තව ගණන් හොයලා ඉවරලා කරන්න ඕනේ. මේ ඕන තරම් ගණන් තියෙනවා. දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් එහෙම බලත් ප්‍රශ්න පත්‍රය ඕන තරම් ගණන් තියෙනවා. මීට වඩා නිර්මාණශීලීව යදපු ගණනුත් තමයි තියෙනවා. විල්බරක් සම්බන්ධ කරලා එහෙම මෙතනදී අපි සලකලා බලන්නේ මොකක්ද? බල ගුහුරණ එදිනදා ජීවිතයේදී යොදා ගන්න අවස්ථා කීපයක් තමයි මෙතන දැක්වෙන්නේ. බල ගුහුරණ යොදා ගන්න අවස්ථා කීපයක්. දැන් බලන්නකො මෙතන මේ බයිසිකලේ. මෙතන නට් එකක් තියෙනවානේ. මුරිච්චයනයක් කියලා කිව්වේ මේ නට් එක. මේක ගලව ගන්නවා. මේ ගලවනකොට දැන් ඇවිල්ලා අපි දැන් මේ කියන මේ ස්පැනර් එකක් පාවිච්චි කරලා තියෙන. ස්පැනර් එක නැතිව පාවිච්චි කරලා ඉවරලා අපි මේක ගලවනවා නම් මොකද්ද කරන්න ඕනේ? හිතන්න දැන් මේකේ මේක පේනවද දන්නේ මේ නට් එකක් නැති නිසා මේ මේක කරගෙන තියෙනවා. පේනවද බලන්න? ඔව් නෑ පේනවා. right. දැන් බලන්න දැන් මෙතන මේ නට් එකක් වගේනේ. දැන් මම මෙතන තදින් සම්බන්ධ වෙලා කියලා තියනවා කියලා හිතන්නකෝ. මේක ගලවන්න ඕනේ මට. ගලවනවා නම් මම මෙතන ගූර්ණයක් නේ සිද්ධ කරන්න ඕනේ. කරකැවීමකට ලක් කරන්න ඕනේ. කරකැවීමක් කරන්න ඕනේ. කරකැවීම මං අතින් කරනවා කියලා කියන්නේ. කරකවනකොට අතින් කරනකොට බලයක් යොදන්න ඕනේ. ඒ වගේම මෙතන ලම්බක දුර බොහොම අවම අවස්ථාවකනේ තියෙන්නේ. පේනවද දන්නේ? මෙතන මේක කරකවන්න ඕනේ ලම්බක දුර අඩුයි මේකේ. ලම්බක දුර අවම අවස්ථාවකට ගිහලා යොදන්න ඕනේ බලය මොකද්ද වෙන්න ඕනේ? ගූර්ණය සමානයි දෙකේ ගුණිතේන ලම්බක දුර අඩු වෙනකොට බලය වැඩි වෙන්න ඕනේ. ලම්බක දුර අඩු වෙනවා නම් බලය ලොකු බලයක් යොදන්න ඕනේ කියන කාරණේ පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා තමයි අපි ස්පැනර් එකක් පාවිච්චි කරන්නේ. මෙතන ස්පැනර් එකක් නැති නිසා ඕනනම් ඔන්න පෙන්වන්න පුළුවන්. මෙතන යතුරක් මම භාවිතා කළොත් මොකද කරන්නේ? දැන් මෙතන ලන්ට් එකට මේක සම්බන්ධ සෙට් වෙන්නේ නැහැ. මම මේ ලම්බක දුර වැඩි කරගත්තා ඕන. හරිද? ලම්බක දුර වැඩි කිරීම තමයි ස්පැනර් එක පාවිච්චි කරනකොට මෙතන කරන්නේ. මෙතන ඉඳලා තද කරනවට එතකොට වැඩි බලයක් ගන්න ඕන නම් මම ලම්බක දුර වැඩි කරලා ඉවරලා අඩු බලයකින් මේක කරකවගේ මේ හැකියාව තියෙනවා. ඔන්න එදිනදා ජීවිතයේදී ගුහුර්ණය භාවිතා වෙන අවස්ථාවක් සඳහා උදාහරණ. මෙන්න මේ දණ්ඩි දිග තව තවත් දිග නම් ඇහිලා මට තවත් අඩු බලයකින් මේක පහසුවෙන් කරකැවීමේ හැකියාව තියෙනවා. එහෙනම් යොදන්න ඕනේ බලය අඩු වෙන අවස්ථාවක් තමයි ඒ සඳහා උදාහරණයක් තමයි මුරිච්චයනයක් ස්පැනරයක් භාවිතා කරලා ගලවන එක. ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා නේද ඉන්නේ? කියන්න කතා කරලා කියන්නකෝ. මම තනින් කතා කරනවා. හොඳයි. දැන් ඒ කියපු උදාහරණය පැහැදිලිද? එකක් ඉන්නවනේ. කීයක්ද? 101ක්. 101 කියලා කියන්නේ 150ක් විතර හිටියා දැන් 101ට අඩු වුණා කියලා කියන්නේ ඔයගොල්ලෝ ඉන්න හරිද? දැන් ඒක මේ ඉස්කෝලේ වගේ කියලා හිතාගෙන ඉල්ල වැඩ කරගන්න ඕනේ. ඉස්කෝලේ කට්ටි පයින්න බෑනේ. මේක ලියු කරලා යනවා කියලා කියන්නේ හරියට තාප්පෙන් බැලලා ඉස්කෝලෙන් පැනලා එළියට ගියා වගේ. හරිද? ඒ වගේ දේවල් හිතන්න එපා. මේකට ඉතින් මේ පැය එකමාර මේක වෙන් කරලාම තියාගන්න උදේවරු. මේවා ආයෙ කෙරෙන්නේ නැහැ. දැන් හිතා සමහරුන් ඉතින් වෙන වෙන මාර්ග වලින් කරගන්නවා. ඒ වුණත් ඇල එතන වෙන ඉගෙන ගන්න එක ගැටලුවක් නැහැ. ඉතින් මෙත් අපේ පාසලේ ප්‍රත්‍යක්ෂ කරන කාර්ය අපි කරන්න එපා. අද අපිත් මේ කාලය වෙන් කරලා තියෙන ඉතින් ඕගොල්ලන්ට වගේ මේ අපිටත් පුළුවන් ඕන පැය ඇතින කිලිවලා එහෙම කරලා ඕන් ෂේප් වෙන්න ඉන්න තිබ්බා. අපිත් මෙතන තව පැය භාගයක් වැඩි කරගෙන තියෙන හැල ඔයගොල්ලෝ වෙනින් බලන්න. ඒක නිසා ඉන්නවා. දැන් ඕගොල්ලෝ ඉන්න කට්ටියට ඕක කියලා වැඩක් නැහැ. අර දැන් 50ක් විතර හැලිලා තියෙනවා දැන්. හරිද? ඒ හැලෙන්නේ අර ඉස්කෝලේ පන්තියේත් ඔය හැලෙන පිරිස තමයි හැලෙන්නේ. පන්තියේදීත් හැටි දන්නවනේ ඉතින්. ඒගොල්ලෝ බලා ඉන්න කොහොමද වෙලාවෙ පොඩ ෂේප් එක ගන්න හිටියා. පීරියඩ් එක ඉච්චර නැගිලා දුවන දා බලන්න. හරිද?
දැන් ඔන්න එක උදාහරණයක් කිව්වා. දැන් මේ උදාහරණ ඔයගොල්ලෝගේ එදිනදා ජීවිතේ වැඩ කරනකොට එල ඕන තරම් උදාහරණ තියෙනවා මේ ගුහුර්නේ සිදුවන අවස්ථා. නට්ටයක් ගලවන එක තමයි උදාහරණ ප්‍රධාන උදාහරණ. මෙතෙන්දි බලය ලම්බක දුර අඩු නිසා මේ ලම්බක දුර අඩුයි කියලා කියන්නේ මේ ඒ ඇනේ තියෙන තැනින්ම තමයි ගලවන්න යන්නේ. අපි ලම්බක දුර වැඩි කරගත්ත ස්පෙරර් එක පාවිච්චි කරලා ලම්බක දුර වැඩි කරාට පස්සේ ඒ බලයට වඩා අඩු බලයක් අදලා මේක ගුහුර්ණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. පාපැදියක පැඩලයට අපි බලයක් යොදනවා. බයිසිකල් පදින කට්ටිය දන්නේ නැති මෙතනත් එලා අපි අර එතන තියෙන දැතිරෝධේ කරකව ගන්න එක තමයි කරන්න ඕනේ. දැතිරෝධේ කරකව ගන්නවා. කවි කකුලෙන් නෙමෙයි පාගන්නේ. හැබැයි පාගනකොට එක වරකදී භාවිතා වෙන්නේ එක කකුලයි. කකුල් දෙකම ඇහිලා පැඩල් දෙක මත තියාගෙන හිටියට ඇහිලා එක වරකදී එකයි කකුලයි කියලා බයිසිකල් පදින කට්ටිය දන්නවනේ. හරිද? දැන් ඉතින් එතනත් එලා වෙන්නේ මේ වගේ මෙතන දැතිරෝධන වෙලා ඒක තමයි කරකව ගන්න ඕනේ අපිට. ඒ කරකව ගන්නකොට බාහුව දික් කරලා තියෙනවා මෙහෙම. මේ අතට පැඩලේ නැගලා දැන් මෙතනට මේ අර පැඩලේට සම්බන්ධ දණ්ඩක් තියෙනවානේ. මෙතන තමයි පැඩලේ කියලා හිතන්නකෝ. ඔක පේනවද දන්නේ නැහැ. හරිද? එතකොට මොකද සිද්ධ වෙන්නේ? කකුල ඉහළ මට්ටමට ආවට පස්සේ දකුණු කකුල හිතන්නකෝ. ඔන්න මේ කරකවනවා. මේ පැත්තට කරකවනවා. ඊට පස්සේ මේ පාදයේ තියෙන පහළනේ අනිත් පැත්තෙන් පාදය දැන් ඉස්සිලා තියෙනවා. ඒ පාදයෙන් ඊට පස්සේ ඉදිරියට බලයක් කරනවා. පාද මාරුවෙන් මාරුවට තමයි බලය දාන්නේ. ඉස්සෙල්ලාම නට්ටෙක් ගලවන්න තද කරන්න කරකෝවා වගේ තමයි. ඉස්සෙල්ලා වගේම අවස්ථාවක්. හරිද? ඔක වර්ධවටව ගන්නකොට මෙතන බල දෙකක් යෙදෙන්නේ නැහැ. එක බලයකින් තමයි එක පැත්තට කරකැවීමක් සිද්ධ වෙන්නේ. කකුල් දෙකම පැඩල් එක මත තිබුණා උනාට. එකවරකදී එක පැත්තක ඊට පස්සේ අනිත් පැත්තේ අනිත් පැත්ත. ඒක ඒ ආකාරයෙන් මාරුවෙන් මාරුවට කරකැවීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතන කියලා තියෙන පාපැදියක පැඩලයට බලයක් යෙදීම කියන එක. මේදී අක්ෂය කරකැවීමට යුතු බලය අඩු කිරීමට භ්‍රමණාක්ෂයේ සිට බලය යොදන ස්ථානයේ වන පැඩලයට ඇති ලම්බක දුර වැඩි කරලා තියෙනවා. ඒ මගින් පහසුවෙන් කරකවන්න පුළුවන් කියන්නේ. දැන් මේ විදිහට පැඩලයට සම්බන්ධ වෙන ඒ බාහුව සහ එතන අර දැතිරෝධය අතර එතන කොටස දික්කුනේ නැත්තම් එහෙම මේ කාර්ය අපිට කරගන්න බැරි වෙනවා. හරිද? එතකොට ඒක නිසා ඒ ආකාරයට ඔන්න පහසු වෙනවා. නම් ගුහුර්ණේ භාවිතන අවස්ථා දෙක. ඔය කටපාඩමේ තියෙනවා. ගුහුර්ණේ ගැන ගානක් හදන්න දෙන්නවට අමතරව මේ වගේ ප්‍රශ්නකුත් අනිවාර්යයෙන්ම අහනවා. තව තියෙනවා බල යුග්මය කියලා ඒ කතා කරන කොටසක් තියෙනවා. ඒකත් සහ මේක පටලව ගන්න නිසා තමයි මම මේක මේ විස්තර කරන්නේ. ඒක වෙනම අවස්ථාවක්. අමතර කියනවා විල්බැරෝවක් භාවිතා කිරීම කියන්නේ. විල්බැරක්යක් හිතන්නකෝ. විල්බැරෝව මෙතන ඔය වීල් එක තියෙන කොටස තියෙනවානේ. තනි වීල් එකක්නේ තියෙන්නේ මෙතන. ඒකනේ විල්බැරෝ කියලා කියන්නේ. මේ රෝදේ කරකව ගන්න ඕනේ. රෝදේ කරකව ගන්න එකනේ මෙතන ඒ මගින් කාර්ය සිද්ධ වෙන්නේ. ඒක එතන තියෙන එක කරකවා ගැනීම සඳහා මොකද්ද කරලා තියෙන්නේ? විල්බැරක්කය මාර බඩු පටවන කොටසක් තියෙනවා. ඊට අමතරව මෙතන අත්දඬු කියලා අපි හඳුන්වනවා මේක. මෙන්න මේ ඊතලයක් දාලා තියෙන කොටස තියෙන. ඒකට කියනවා අත්දඬු කියලා. එන්නේ ඒක දැන් විල්බැරක්කේ ඒ බඩු පටවන කොටසට ටිකක් දුරින් තමයි පිරලා තියෙන්නේ ඒක. ඒ දුර වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක කරකවා ගැනීම සඳහා එතන ඉඳලා ලම්බක දුර වැඩි කරලා තියෙනවා බලය යොදන ස්ථාන. එතන තල්ලු කරන්නේ අපි. අර එතනත් සිද්ධ වෙන්නේ වගේ. දැන් අපි පහු විභාග ප්‍රශ්නක දැකලා තියෙනවා. එළ මේක තවත් පහසු කර ගැනීම සඳහා කරන්න පුළුවන් දෙයක් අහලා තිබ්බා. තවත් පහසුවෙන් කර ගැනීම සඳහා මේ අත්දඬු දෙකට තවත් යකඩ බට දෙකක් ගහගත්තා නම් එළ තවත් මේ දුර වැඩි වෙනවා. එතකොට තවත් පහසුවෙන් මේක වැඩි බරක් යොදලා ඉවරලා මේක ඉස්සරහට තල්ලු කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. අත්දඬු කියලා මේ වචනේ පාවිච්චි කරලා තිබුණේ වෙන්න මේ විල්බැරක්කේ අල්ලන ඒ කොටස් දෙකට අත්දඬු විදිහට තමයි නම යොදලා තියෙන්නේ. හරිද? අත්දඬු වල දිග තවත් වැඩි කර ගැනීම නිසා පහසුවෙන් කාර්ය කරන්න පුළුවන්. කියන්නකෝ. ගුරුතුමා එතකොට විල්බැරෝවේ අත්දඬු දෙක තව තව දික් කරපුවාම එතකොට ලේසි වෙනව නේද ඒක? ඔව් වඩා පහසු වෙනවා එතකොට. අන්න ඒක තමයි එතන තියරි එක වෙන්නේ. දැන් හිතන්න විල්බැරක්කේ මෙන්න මේ ඒ වීල් එක ඒ කොටසට කිට්ටු වුණා නම් එහෙම මේක තල්ලු කරන්න අපහසු වෙනවා. මොකද මෙතන මේ පහළට එන බර වැඩි වෙන නිසා. ඒක දුරට යන්න පහසුවෙන් මේක කරකැවීමේ හැකියාව තියෙනවා. අර දොරක් තල්ලු කරනවා වගේ තමයි. දොරක් සරණේරෝට කිට්ටුවෙන් තල්ලු වහන්න අරින්න අපිට අපහසුයි. ඒක දික් කරලා තියෙන හැන්ඩල් එක යොදලා තියෙන්නේ පොඩක් දුරින්
දොරක වුණා. දුරම තැනේ. හරිද? එන්නේ ආකාරයට. ඔන්න තව විනාඩි කිහිපයක් තියෙන නිසා මේකත් කරලා තමයි අවසන් කරන්නේ. බල ගූර්ණය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙන බල යුග්මය ගැන. මේකේ ගණන් හදන් තියෙන අවස්ථා අඩුයි. ඔයගොල්ලෝ අමතර දැනුමට තමයි යොදලා තිබුණේ. ඒත් ඇහිලා මේක අහගෙනම අපි නවත්තමු. දැන් බලන්න අපිට මම වෙලාව නවත්තනවා. මේක අවසන් කරන්න බැරුණොත් එහෙනම් අපි අනිත් දවසේ හරි මේක කරනවා. බලන්න දැන් බල යුග්මයක් කියලා යෙදෙන අවස්ථාව මේක. මේ කියන්නේ මේක. එකිනෙකට යම් පරතරයක් සහිත ක්‍රියා රේඛා දිගේ වස්තුවක් මත ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන සමාන විශාලත්වයෙන් බල දෙකක් බල යුග්මයක් ලෙස හඳුන්වනවා. ඔය කිව්වට තේරෙන්නේ නැතුව ඇති. හරිද? දැන් හිතන්න වෙන්නේ රූප සටහන ගන්නවා. හරිද? මේ රූප සටහන මෙතන පේනවනේ. මේ රූප සටහන දණ්ඩක් තමයි තියෙන්නේ. ඒකාකාර දණ්ඩක් තියෙනවා. ඕ ලක්ෂණ විවර්තනය කරලා තියෙනවා. එක කෙලවරකින් අනෙක් කෙලවරට ඇති දුර d විදියට හඳුන්වනවා. d දුර. එක පැත්තකින් f බලයක් යොදලා තියෙනවා ඉස්සරහට. හරිද? ඉස්සෙල්ලට වඩා වෙනස් වෙනව නේද මේක? ප්‍රතිවිරුද්ධ දිශාවට නේද බලය යොදන්නේ. මේ පැත්තෙන් f වලින් ඉහළට යොදනකොට වම් පැත්තෙන් දකුණු පැත්තෙන් පහළට යොදනවා. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට. ඉස්සෙල්ලා බල දෙක යොදලා තිබුණා ගූර්ණය ඇති වෙන අවස්ථාවේදී මොකද දෙපැත්තම එක පැත්තට තමයි බලය යොදලා තිබුණේ. මේ දණ්ඩේ දෙපැත්තෙන්ම එකම දිශාවට තමයි බලය යොදලා තිබුණේ. දැන් එහෙම නෙමෙයි. ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි බලය යෙදෙන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යෙදෙන්නේ. ඔන්න ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී බල යුග්මයක සංප්‍රයුක්තේ ශුන්‍ය වේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ඇති දුර සමානයිනේ. මධ්‍ය ලක්ෂණ ඉඳන් මෙතන තියෙන දුර සමානයි. මේ පැත්තෙන් ඉදිරියට බලය යොදනවා, මේ පැත්තෙන් ආපස්සට බලය යොදනවා. එතකොට මේ අවස්ථාවේදී හැල මෙන්න මේ ලක්ෂය මොකක් වුණත් කමක් නැහැ. අපි මෙතන සලකන්නේ සම්පූර්ණ දුර. සම්පූර්ණ දුර තමයි මෙතනදී සලකන්නේ. හරිද? එහෙමනම් ඇවිල්ලා ඒක නිසා තමයි මේ වගේ අවස්ථාවකදී සංප්‍රයුක්ත බලය ශුන්‍යයි කියලා සලකන්නේ. බලය උපේක සංප්‍රයුක්තය ගත්තොත් එම ශුන්‍යයි. ඔය බහුවර්ණ ප්‍රශ්න වලට එම ඕන වෙනවා. ඒ කියන්නේ වස්තුව මත යෙදෙන බල දෙක විශාලත්වයෙන් සමාන හා දිශායන් ප්‍රතිවිරුද්ධ නිසා තමයි. මෙන්න බලය සමානයිනේ. මේකදී යෙදෙන බල දෙක සමාන වෙනවා. බල යුග්මයක් ගත්තොත් ඒ උදාහරණ කීපයක් ගත්තාට පස්සේ ඔක ටිකක් පැහැදිලි වෙයි. දැන් මේ කරුණ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ කියනවා මේ කරුණ ටික කියන්නේ. වස්තුව බල දෙක අතර වූ ලක්ෂයක් වටා කරකැවෙනවා. යම්සි බල දෙක අතර වූ බල දෙක නෙමෙයි f කියලා කියන්නේ බල දෙකනේ. සමාන නිසා තමයි f යොදන්නේ. f1 f2 කියලා යෙදුවේ නැත්තේ බල දෙක සමාන නිසා. එන්නේ මේ බල දෙක අතර ලක්ෂයක විවර්තනය කරලා තියෙනවා. එන්නේ වටා තමයි කරකැවෙන්නේ. වස්තුවක් භ්‍රමණය කිරීමට තනි බලයක් යොදන වෙනුවට බල යුග්මයක් යෙදීම වඩා ඵලදායක වෙනවා කියලා කියනවා. හරිද? මේ වගේ බල දෙකක් යෙදුවහම වඩා ඵලදායී වෙනවා මේක. හරිද? හිතන්නකො දැන් ඉස්සෙල්ලා අර ඇණයක් ගලවන්න අපි එක පැත්තකට බලය යෙදුවේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. දැන් මේක පේනවනම් ආය බලන්නකො දැන් මෙතන ඉස්සෙල්ලා අපි කළේ මේකට රත් එක දාලා මේ පැත්තට බලය යොදන එක. අර පැත්තෙන් කවුරු හරි ඉස්සුවා නම් එහෙම. තවත් මේක පහසු වෙනව නේද? මේ පැත්තට පහකට බලය යොදනකොට අර පැත්තෙන් කවුරු හරි මෙහෙ බලය යොදුවා නම් එහෙම. මේක තවත් පහසුවන්නේ මේ පැත්තෙන් පාත් කරනවා අර පැත්තෙන් උස්සනවා. මේ පැත්තෙන් උස්සනවා. එතකොට මොකද සිද්ධ වෙනවනේ බල යුග්මයක්. මේකෙන් පහකට බලය යොදනවා අර පැත්තෙන් ඉහළට බලය යොදනවා. බල යුග්මයක් යෙදීම නිසා කාර්ය කර ගැනීම තවත් පහසු වීමක් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. අර ඒක නිසා උපකරණයම හදලා තියෙන ඒ වගේ පහසු වෙන ආකාරයට කියලා මේක භාවිතා වෙන අවස්ථා ගැන සාකච්ඡා කරනකොට අපිට ගත්ත හැකි. මම උදාහරණ ගැන සාකච්ඡා කරන්න නෙවෙයි මෙතන මේ පොඩි සමීකරණයක් තියෙනවා. ඒකත් බලන්න. තව විනාඩි කිහිපයක් තියෙනවා අපේ කාලේ. ඕ ලක්ෂ්‍ය ඕහිදී විවර්තනය කර ඇති d1 ඒකාකාර දණ්ඩක් මත ප්‍රතිවිරුද්ධ දිශාවන්ට f බල දෙකක් යොදන අවස්ථාවක් තමයි අපි ඉස්සෙල්ලා බැලුවේ. මෙන්න මේ වගේ අවස්ථාවක බල යුග්මයක ගූර්ණය වීම සඳහා මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බල යුග්මයේ ගූර්ණය සමානයි එක් බලයක විශාලත්වය. මොකද බල දෙකම සමානයිනේ. නිසා අපි මෙතන සලකන්නේ එක් බලයක විශාලත්වය. මේ සූත්‍රය ටික මතක තියාගන්න. හැබැයි පෙළ පොතේ නම් අමතර දැනුමට කියලා කොටස දාලා තිබුණේ. ඒ වුණත් අපි
දැකලා තියෙනවා ප්‍රශ්න පත්‍රවල තියෙනවා. O level නෙවෙයි සාමාන්‍ය කලා ප්‍රශ්න පත්‍රවල දැකලා තියෙනවා. එක් බලයක විශාලත්වය වැඩි කරන බල දෙක අතර බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බක දුර. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දුර වැඩි කරනවා එක් බලයක විශාලත්වය. හරිද? සම්පූර්ණ දුර එක් බලයක විශාලත්වයෙන් ගුණ කරලා බල යුග්මයක ගුහුරණය අපිට ගණනය කරන්න පුළුවන්. ඒ සඳහා මෙතන උදාහරණයක් දීලා තියෙනවා කට්ටියට. ඕහිදී විවර්තනය කරලද්ද තුනී ලෑල්ල රූපයේ දැක්වේ කියලා කියනවා. තුනී ලෑල්ලක් තියෙනවා ඒක රූපයේ දැක්වෙනවා. ලෑල්ල මත බල දෙකක් යෙදෙනම් එම බල යුග්මයේ ගුහුරණය සරණ කියලා. දැන් අර සූත්‍රය මතක් වෙන්න ඕනේ. සූත්‍රය මොකද්ද කිව්වේ? බල යුග්මයේ ගුහුරණය සමන එක් බලයක විශාලත්වය. 10යි 10යිනේ බල දෙක. එන එක් බලයක විශාලත්වය ගන්නවා 10 නිව්ටන් කියලා. ඒ වගේම ලෑල්ලේ දිග සම්පූර්ණ දිග කොච්චරද? 0.4යි 0.3යි කියලා කියන්නේ 0.7යි සම්පූර්ණ දිග තමයි ගන්න. බල යුග්මයේ ගුහුරණය වෙනකොට බල දෙකේ ක්‍රියා රේඛා අතර ලම්බ දුර විදිහට තමයි ඒක සලකන්නේ 0.7යි. හරිද? සම්පූර්ණ දුර ගුණ කරනවා එක් බලයක විශාලත්වය. සම්පූර්ණ දුර 0.7යි 10න් ගුණ කළාට පස්සේ අපිට ලැබෙනවා 7යි නිව්ටන් මීටරක බල යුග්මයේ ගුහුරණය තමයි අපිට ලැබෙන්නේ. දැන් අපි මේ උදාහරණ ටිකක් පැහැදිලි කරන්නම් තියුණා නම් ඇහිලා වඩා හොඳයි. දැන් කී දෙනෙක් ඉන්නවද කියලා කියන්නකෝ. බලලා කවුරුද? 92යි ගුරුතුමා. 98යි. එහෙනම් alright එහෙනම් අපි ඉන්නේ බබන් තාම ලෑස්තිව ගත්තෙත් නෑ. චුට්ටයි නේද? ලිස්ට් එක ගත්තෙත් නෑලා අර කට්ටි ඉන්න වෙලේ ගන්න තිබ්බේ. එහෙම වැඩක් නෑ. ඇත්තට මේ ඵලදායීව දායක වෙන පිරිසනේ ඇත්තට වෙන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලන්ගේ හරි ලෑස්තිව ගන්න. මම අනිත් දවසේ මට පොඩ්ඩක් පැහැදිලි මතක් කරන්න මෙතන අර උදාහරණ ටික බල යුග්මයක ගුහුරණය ඇතිවීම සඳහා උදාහරණ ටික පැහැදිලි කරන්න ඕනේ කියන කාරණේ මම මතක් කරගන්න. මට අමතක වුණොත් එහෙම එලා මතක් කරන්න. ඊටක දවසේ ආයිලා අපි කරන්න ඉතලා භෞතික විද්‍යා පාඩමක් මම හිතන්නේ බල සමතුලිතතාවය කියන පාඩමට අදාළ ටියුට් එකක් මම යොදන්නා ඔය කට්ටියට එනං ඇවිල්ලා 10යි 11යි 14යි මෙච්චර වෙලා හිටියට ඇවිල්ලා ස්තුති කරන්න ඕනේ. මොකද දැන් භාගයක් හැලිලා ඉන්නේ. ඔයගොල්ලෝ හොඳට වැඩ කරගෙන ඉවරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න. මොකද්ද? කියන්නේ 98යි ගුරුතුමා ඉන්නේ. ආයක 98යි නේ. රයිට්. ඒක ඉතින් මේ 98 ඒ සාමාර්ථ 98ක් ගන්න වැඩ කරගන්නකො. ඒ ඇතින් ඉස්කෝලේට රයිට් එහෙනම් දරුවන් සරණයි නේද? තෙරුවන් සරණයි ගුරුතුමා. මූණ වල ටික මතකත් නැහැ කොහොමද කියලා. ඒක නිසා මේ මූණ දාන්න මේ කියන්නේ මේ කවුද කීප දෙනා යල්ලා කවුද ගැවුම් සත්සරයි මට පේන්නේ සංදේශ. විතරයි මූණ අනිත් ඒවායි තියෙන වෙස් මූණුයි යක්කුයි මාසෝනයි. හරිද? ඒක නිසා මූණ දාන්න ෆොටෝ එකක් ගන්න. ලැජ්ජ වෙන්න ඕනේ.